හරි. එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. සුබ පොය දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපි ආරම්භ කරන්නේ අන්නේ පුතේ අද දවසේ ඔයාට පොරොන්දු වෙච්ච විදියට සක්‍රියතා ශ්‍රේණිය පාඩමේ අවසාන කොටස. ඒ කියන්නේ good morning අසිරු. හරි. ඉතින් මම ඔන සක්‍රියතා ශ්‍රේණිය පුතේ අපට පේන්න එහෙමම දැම්මා. නේද? අපි මේක ගොඩ නගලා තියෙන්නේ මේ වෙනකොට. මේ වෙනකොට අපි මේක ගොඩ නගලා තියෙන්නේ. නේද? එහෙනම් ඔයාගෙන් හදිස්සියවත් ඇහුවොත් විභාගෙ දිනේ අපි ගොඩක් වෙලාවට මේ ඒම් කරන්නේ පුතේ අවුරුදු දෙකක සිලබස් එකක් මේ යන්නේ. 10 කියන්නේ එක අවුරුද්දක් ඔයාගේ O level වල 11 ශ්‍රේණිය කියන්නේ තවත් අවුරුද්දක්. එතකොට මේක හරියට නිකන් අර පාඨමාලාවක් වගේ. අවුරුදු දෙකක පාඨමාලාවක් නේද? දැන් අපි 1 year ඉවරයි. එක year එකක් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. එතකොට පුතේ ඔයාගෙන් ඇහුවොත් මේ සක්‍රියතා ශ්‍රේණිය විද්‍යාඥයෝ ගොඩනැගුවේ මේ නිකම්මද? එයාට හිතන විදියට මෙහෙම ශ්‍රේණියක් හැදුවද? ඔයාගෙන් අහයි. එහෙම විස්තර කරලා අහන්නේ මේ කොහමද නිකන් හිතන විදියට ගොඩ නැගුවද කියලා. එහෙම නෙමෙයි. ඔයාගෙන් අහයි පුතේ සක්‍රියතා ශ්‍රේණිය ගොඩ නගන්න නම් මොනවද තිබිච්ච පදනම් කියලා. එන්න බලන්නකෝ. ඔයාට මතක් කරොත් මොනවද? වාතය සමග ලෝහ දක්වන ප්‍රතික්‍රියා නේද? අපි හිමීට තමයි මේ සක්‍රියතා ශ්‍රේණිය මම ඔයත් එක්ක මම ඉතින් සති දෙකක කාලයක් තුලදී පරීක්ෂණ කරලා අපි අවසාන තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ නේද? එහෙනම් ඒ කියන්නේ පුතේ වාතයත් එක්ක එක ලෝහ සෝඩියම්, මැග්නීසියම්, යකඩ, සිංක් නේද? රත්රන්, සිල්වර්, කොපර් මෙන්න මේ කට්ටිය කොහොමද වාතය තුල ඉන්නකොට මොනවාද ඒගොල්ලෝ වෙනස් වෙන විදිය නේද? ඒගොල්ලෝ ජලයත් එක්ක කොයි විදියටද ප්‍රතික්‍රියාව දක්වන්නේ? ඊළඟට පුතේ අම්ල එක්ක කොයි ආකාරයටද ප්‍රතික්‍රියාතාවය දක්වන්නේ නේද? ඒත් එක්කම වෙනත් ලෝහ ලවණයක් උදාහරණයක් කොපර් සල්ෆේට් අන්න ඒ වගේ ලෝහ ලවණයක් එක්ක පුතේ කොයි විදියටද මේ එක ලෝහ ප්‍රතික්‍රියාකාරීත්වය දක්වන්නේ කියලා. ඉතින් ඔන්නට මම පොඩ්ඩක් මතක් කරා අපි සක්‍රියතා ශ්‍රේණිය ගොඩ නගපු පදනම මොකක්ද කියලා වාගෙන් ඇහුවොත් ඔයා ලස්සනට උත්තරේ ලියන්න එක ලෝහ නැත්නම් එක් ලෝහ වාතය සමග ජලය සමග අම්ල සමග ලෝහ ලවණ වලට අපි දැම්මොත් ජලීය ද්‍රාවණයකට එයාලා අපිට කොයි ආකාරයටද පිළිතුරු දෙන්නේ? අන්න ඒක තමයි පුතේ පදනම. වාතය ජලය අම්ල ලෝහ ලවණත් එක්ක ප්‍රතික්‍රියාකාරීත්වය දක්වපු ආකාරය මත. පැහැදිලිද? ඔන්න ඔය උත්තරේ වගේ අහන්න. හරි නේද? එහෙනම් පුතේ අපි නිකම්ම සක්‍රියතා ශ්‍රේණියක් කියන එක ගොඩ නැගුවේ නැහැ නේද? වැඩි සක්‍රියතාවයක් තියෙන කට්ටිය කවුද? එහෙනම් අවසානයේ පුතේ මෙන්න මේ ආකාරයට අපි සක්‍රියතා ශ්‍රේණිය කියන එක ගොඩ නගාගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ ලොක්කෝ ඉන්නේ නේද? ඉහළ තමයි මයික් වහගන්න දැන් මේ එන කට්ටිය ලොක්කෝ කියන්නේ පුතේ සක්‍රියතාවයේ වැඩිම වාතයත් එක්ක ගිනි ගන්න සයිස් එකේ අය. ජලයට දැම්මම ගිනි ගන්න සයිස් එකේ ස්ෆෝටනය වෙන සයිස් එකේ නේද? එහෙම අය පුතේ අපි කියනවා සක්‍රියතාවය වැඩි අය. එනම් පුතේ සක්‍රියතාවය අඩු වෙන පිළිවෙලට නේද? අවරෝහණය වෙන පිළිවෙලට අන්න සකස් කරලා තියෙනවා ලෝහ ශ්‍රේණියක්. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සක්‍රියතා ශ්‍රේණිය කියලා. පැහැදිලිද? right. එහෙනම් ගොඩ නැගුව විදිය ඔයාලට මතකයි නේද? ලෝහවල ඔන්න බලන්න අර්ථ දැක්වීම තියෙනවා. ප්‍රතික්‍රියාතාවේ අවරෝහණ පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය. ලෝහවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නැත්තම් ප්‍රතික්‍රියාතාවය කාත් එක්කද? වාතය ජලය අම්ල ලෝහ ලවණත් එක්ක ප්‍රතික්‍රියාතාවේ අවරෝහණය. ඒ කියන්නේ අඩු වෙනවා අව කියන්නේ නේද? උඩට වැඩි වෙනවා. අපි මේ විදියට අවරෝහණය වෙන විදියට
හදපු ලෝහ ශ්‍රේණියක් තමයි පුතේ සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ. ඉතින් මාත්‍යේ ඔයා බලයි මේ අස්සෙන් මේ එකෙක් රින් ගන්න හදන්නේයි කියලා. නේද? එකෙක් නිල් පාටින් එකෙක් හිමීට කොපර් සහ ලෙඩ් අතරට රින්ගනවා. එයා ඇත්තටම වැඩිපුර වැදගත් වෙන්නේ පුතේ මට ලබන අවුරුද්දේ. මට කියන්නේ ඔයාට නේද? මට උගන්වන්න මට ඔයාලට වැදගත් වෙන තුන්වෙනි වාරේ පාඩමක් තියෙනවා 11 විද්‍යුත් රසායනය කියලා පාඩමක්. අන්න ඒකෙදි මෙයා ඉන්නවා නම් මෙයා ලෝහයක් නෙමෙයි නේද? වායු කියන්නේ පුතේ ඔක්කොම මම වාට කියලා තියෙන සියලුම වායු අලෝහ නේද? හයිඩ්‍රජන් කියන්නේ වායුවක්. ඉතින් වායුමය මූලද්‍රව්‍යයක්. එහෙනම් මෙයා පුතේ හිටියොත් හදිස්සියවත් අපේ එක එක ලෝහත් එක්ක සක්‍රියතාවය බැලුවොත් පුතේ කොපර්ට වැඩි සක්‍රියතාවය වැඩි හයිඩ්‍රජන්. මතක තියාගන්න. කොපර් මහා නේද? කම්මැලි නේද? ඔයාලා වගේ නෙමෙයි. ඔයාලා හොඳයි. ඔයාලා උදේ පාන්දර නැගිටගෙන නේ පන්තියට ඇවිල්ලා තියෙනවා, අහගෙන ඉන්නවා, හොඳට ලකුණු ගන්නවා, කියන දේවල් තේරෙනවා. අන්න පුතේ අන්න මේ කොපර්ලට රසදිය සිල්වර් ඒගොල්ලෝ එහෙම වටේ පිටේ කවුරු හිටියත් බුදි වගේ ඉන්නේ. එම ඔක්සිජන් එක්කවත් සාමාන්‍ය තත්ත්වයටදී පරිසර තත්ත්වයටදී ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ටිකක් නිකන් රත් කරලා ආරවා මේවා කරොත් නිකන් පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒත් හැබැයි කිසිම වෙනසක් වෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඔය ප්ලැටිනම්ලා රත්රන් වගේ අය. හරිද? හරි. රයිට්. එහෙනම් මයිතේ හයිඩ්‍රජන් ඉන්නවා නම් එයා ඉන්න ප්ලේස් එක ලෙඩ් වලට පහළ. ලෙඩ් කියන්නේ Pb ප්ලම්බම් නේද? අපිට මතකයි ලතින් වචනේ ප්ලම්බම් අන්න පුතේ ලෙඩ්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ ලෙඩ් කියන්නේ පුතේ ඊයම්ට පහළින් කොපර්ට ඉහළින්. ලෙඩයි කොපර් අතරේ තමයි හයිඩ්‍රජන් ඉන්න තැන. මොකද ලබන අවුරුද්දේ අපිට අර කිව්ව විදිහට විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන කතා කරනවා ඔයත් එක්ක. එතනදි පුතේ සමහර අය ඉලෙක්ට්‍රෝන ගනිද්දි හරිද? ඉලෙක්ට්‍රෝන අරගෙන පරමාණු බවට පත් වෙනකොට කොපර් අයන හිටියොත් හදිස්සියවත් හයිඩ්‍රජන් අයන හිටියොත් මම ඒක චුට්ටක් වට ලියලා පෙන්නන්නම්. යම් කිසි ද්‍රාවණයක H අයනයි කොපර් අයනයි හිටියොත් ඊටාම ඉක්මනටමයි පුතේ ඉලෙක්ට්‍රෝන ගන්නෙ. සක්‍රියතා ශ්‍රේණිය 15ම ඉන්න කෙනා. තේරුණා? දැන් අපේ පැටවුන්ට තේරෙන එකක් නෑ එච්චර. 11 කට්ටිය ඉන්නවනම් ඔන්න ඒගොල්ලන්ට ටක් දාලා මේක දැන් උගන්වලා ඉවරයි. මම මේ පාඩම ඒගොල්ලන්ට තේරෙනවා. ඊටාම ඉක්මනට ඉලෙක්ට්‍රෝනයක් පුතේ අරගෙන H පරමාණුව බවට පත්වීමේ හැකියාව තියෙන්නේ H අයන වලට නෙමේ Cu දෙක ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් Cu දෙක ධන අයනයක් හැදෙන්නේ පුතේ ධන අයනයක් හැදෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා නේද? එහෙනම් දෙකක් පිට කරොත් නේද අපි දෙක ධන කියලා ලියන්නේ. එහෙම නේද? ඔයාලට මම උගන්වන්නේ නැත් නේද? අවසාන ශක්තිමත් වේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරොත් අන්න අපි කියනවා දෙක ධන අයනයක්. ඍණ අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැනීමක් නේද? ගන්නවා. එහෙනම් ධන අයනයක් තුල පුතේ ඉලෙක්ට්‍රෝන අඩුයි. අන්නේ ආපහු ඉලෙක්ට්‍රෝන ගන්නවා. එහෙම ගනිද්දී ලබන අවුරුද්දේ සක්‍රියතා ශ්‍රේණිය ඔයාට උමනා වෙනවා. පුතේ ප්‍රයෝජනයක් සක්‍රියතා ශ්‍රේණිය. හයිඩ්‍රජන් අයනයි Cu දෙක ධන අයනයි හිටියොත් පුතේ කවුද ඉක්මනට ඉලෙක්ට්‍රෝන ගන්නේ? මෙයා. කොපර් Cus බවට ධනය බවට පරමාණු බවට උතේපත් වෙනවා. අයන පරමාණු වෙනවා. නැවතත් H අයන නෙමේ එයා ඊට පස්සේ. මොකද එයා ඊට වැඩිය ලොක්කේ කොපර්ට වඩා. ඉතින් මම මේ ශ්‍රේණිය ලබන අවුරුද්දටත් උමනා වෙනවා. ඒ නිසා මම ඔයාලට අවධාරණය කරේ අද දවසේ පාඩම අති වැදගත් කියලා. හරිද? රයිට්. එහෙනම් අපි කතා කරගෙන ගිය විදියට බලන්න කොතනද නතර කරේ කියලා ලියන තැන ටියුට් එකේ පිටු අංක බලන්න. සක්‍රියතා ශ්‍රේණිය නේද? අපි පරීක්ෂණ ටික මම හිතන්නේ ඔක්කොම කතා කරා පුතේ. ඒ කියන්නේ පිටු අංක 13 දක්වා සියල්ල ලියලා ඇත්තේ. අදිස්සිය වතේ හරි අවසාන හරි ඔයගොල්ලෝ ලොග් අවුට් වෙලා ගිහිල්ලා තියෙනවා නම් YouTube එකට දාලා තියෙන්නේ මේ වෙනකොට
ඒවා බලන්න. හරිද? right. එහෙනම් මයිත් ඒ උන්න අපි යමු සක්‍රියතා ශ්‍රේණිය කියන මාතෘකාව 14 වෙනි පිටුව. බලන්න. ලෝහ වාතය ජලය අම්ල ලෝහවල ලවණ ද්‍රාවණ. පුතේ ඒවා highlight කරගන්න. වාතය ජලය අම්ල ලෝහවල ලවණ ද්‍රාවණ. ටක්කල යටින් ඉරිරි ගහගෙන යන්න. ඔන්න ඔය පදනම මෙයා ගොඩනගපු පදනම. හරිද? සමග දක්වන ලද ප්‍රතික්‍රියා අනුව ප්‍රතික්‍රියාශීලීත්වය එකිනෙකට වෙනස් බව පැහැදිලි. හරිනේ නේද? දැන් ඒව අවුලක් නැහැ. කට්ටියම එක වගේ නෙමෙයි කියලා කියන්නේ. එක එක්කෙනා එක එක විදියයි නේද? එම ඉහත නිරීක්ෂණ හා තවත් දත්ත පදනම් කරගෙන සක්‍රියතා ශ්‍රේණිය ගොඩනගා ඇත. හරි නේද පුතේ? ඒ පදනම මත තමයිලු මෙයාව අපි ගොඩනගලා තියෙන්නේ. එහෙනම් ඔයාගෙන් අහනවා මම ප්‍රශ්නයක් මේක උත්තරයක් ගන්න ලියමු. ලෝහ සක්‍රියතා ශ්‍රේණිය කුමක්ද කියන එක ලියන්න. ලෝහ ඒවායේ හරි ප්‍රතික්‍රියාතාවේ ඒක ප්‍රතික්‍රියාතාවය වෙනස් ප්‍රතික්‍රියාතාවේ පැන මාරු කරන්න අවරෝහණය අඩු වෙන පිළිවෙලට අවරෝහණය පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය අයිපෑන මාරු කළ පාට පෑන කිලියමු සක්‍රියතා ශ්‍රේණිය නම් වේ. නැත්නම් ලෙස හැඳින්වේ. පුතේ මම ඊයේ දවසේ බදාදා දරුවන්ට ද්‍රව ස්ථිති පීඩනය ආරම්භ කරා. හරිද? අපිට එතකොට තව එක පාඩමයි තියෙන්නේ. හොඳේ 10 වසර ඉවර වෙන්න යන්නේ. එතකොට ද්‍රව ස්ථිති පීඩනය ටිකක් දිග පාඩමක්. ඒක තමයි මේ මාසේ නිබන්ධනයේ වාට තියෙන්නේ. අද දවසේ පුතේ මේ මෙතන ටියුට් ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් අපි 9:00 10 වගේ වෙනකන් විතරයි අද ගෙදර ඉන්නේ. හොඳේ. ඒ නිසා ඒකට පිළියමක් තියෙනවා. අර එහෙම එන කට්ටිය අද දවසේ අපේ ගෙදරින් 10 වසර 11 වසර ටියුට් ගන්න එනවනම් පොඩි පන්ති වල හරි පොඩි පන්ති වල එවනම් නෑ ටියුට් නෑ මං හිතන්නේ ඉවර වෙලා 10 11 තියෙනවා. ඒතකොට සෙනසුරාදා පන්තියට අවශ්‍ය දරුවෝ ටියුට් එක ගන්න එද්දි අද 10ට පෙර වගේ එනවා නම් අපේ ගෙදරට අනිත් ආයතන වල මං හිතන්නේ ඇති. හොඳේ. ඒවට දීලා තියෙනවා. අපේ ගෙදරට හදිස්සියවත් ආවොත් 10 අපි නැති වුණොත් හදිස්සියේ උතේ අර මෙතන මේ සඳරවල අලුතෙන් දැන් මෙයාලා මේ RTS එකක් ඉස්සර කුම්කුම තියුනේ. අන්න එතන ඉස්සරහා කමියුනිකේෂන් එකක් තියෙනවා. එතන කමියුනිකේෂන් එකට ටියුට් කීපයක් දීලා යනවා. එතනින් වාට ගන්න පුළුවන්. හොඳේ. හරි. එහෙම නැත්නම් ඉතින් හෙට දවසේ ගන්න. අද එන්නේ නැත්නම් හෙට දවසේ ගන්න පුළුවන්. අනිවාර්යෙන් ටියුට් එක ඕනි පුතේ සෙනසුරාදා 10 මාරට පෙර ලබන බදාදා කට්ටිය මම බදාදා කට්ටිය පන්ති හිටියනේ නේද? බදාදාගේ අපි පාඩම ආරම්භ කරයි. හරි. මොකද ටියුට් ඔක්කොම ටික පුතේ ඔයගොල්ලෝ 10 වසරේ දරුවෝ ඒ ටික අරගෙන යනකම් YouTube එකට අප්ලෝඩ් කරන්නේ නෑ පුතේ ද්‍රව ස්ථිති පීඩනයේ පාඩම. හොඳේ. ඒ නිසා ඒවා අරගෙන යන්න නැත්නම් මං කන්නේ නේද ටියුට් ටික අපරාධනේ දාලා. අද පොය නිශා කඩවල් වාලේ තියන්නේ අද මේ ඒගොල්ලෝ අරලා හොඳේ. අපි නිසාම අරිනවා කියලා කිව්වේ අපි පොඩි උදව්වක් විදියට අපි පොඩි ගමනක් යනවා ඒ නිසා හොඳේ. ඔයාලා එතනින් ගන්න පුළුවන් ඇවිල්ලා. ඊට නැත්තම් දැන් එන්න දැන් කවුරු හරි ඉවන්න ඉක්මනට මේ වෙලාවේ අපි ඉන්නවා ඔයාගේ මේ දැන් පාඩම යන නිසා. හරි. ඔන්න මම පුතේන සක්‍රියතා ශ්‍රේණිය කියන එක අර්ථ දැක්වුවා. දෙවැනි ප්‍රශ්න උත්තරයක් ලිය. එතන තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ලෝහවල
ප්‍රතික්‍රියාශීලීත්වය සැසඳීමට ලෝහ යක් නොවන මූලද්‍රව්‍යයක්ද යොදා ඇත. එම මූලද්‍රව්‍ය නම් කරන්න කවුද බාන්නේ? හයිඩ්‍රජන්. ලියන්න. හයිඩ්‍රජන් H. හරි. ඔන්න මම පුතේ ඊළඟට මම ඔයත් එක්ක කතා කරන්න එනවා. ඔන්න මම පාට තුනකින් වාට දැම්මා සක්‍රියතා ශ්‍රේණිය ඉහළ සිට පහළට. කොටස් තුනකට වෙන් වෙලා කියලා වාට පේනවා. නේද? කොටස් තුනකට වෙන් වෙලා කියලා වාට පේනවා. ඔන්න බලන්න. මේ ඉන්නේ පළවෙනි සෙට් එක. ඒ රතු පාටට වැටුනේ දෙවෙනි සෙට් එක. තුන්වෙනියට කහ පාටට වැටෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ තුන්වෙනි කණ්ඩායම. අයි පුතේ මෙන්න මේ කොටස් තුනකට වෙන් කරේ කියලා ඔයා බලයි. නේද? ඒකට හේතු ගොඩක් තියෙනවා. මේ උඩම ඉන්න කට්ටිය කවුද? මේ කට්ටිය කවුද? මේ කට්ටිය කවුද කියලා ඔයාට මම දැන් කියන්න යනවා. ඔන්න බලන්න. දැක්කත් මං කියන්න කලින් බෝඩ් එකේ වැටුණා නේද? කවුද? ඉහළ සක්‍රියතාවයෙන් යුතු ලෝහ. කවුද? පොට්ටසෝමගේ කැහුටු මැගී ඇලිස්. කවුද? පොට්ටසෝමගේ කැහුටු මැගී ඇලිස් ඉහළ සක්‍රියතාවයෙන් යුතු ලෝහ වෙනවා. පැහැදිලිද? කවුද පුතේ? පොට්ටසෝමගේ කැහුටු මැගී ඇලිස්. ඒ කියන්නේ පොටෑසියම් හරි පුතේ ඒක තාම ලියන හොඳේ ලියලා දායි දෙන්න. අද දවස් හෙට දවස් වෙනකොට ආට මේ ටියුට් එක සම්පූර්ණයි. ඔක්කොම වායු නිපදවීම් සියල්ල ඒ ටික ඔක්කොම එවනවා. බය වෙන්න එපා හොඳේ එවනවා අනිවාර්යයෙන්. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. ඔන්නමයි පුතේ මෙයාලා ඉහළ ප්‍රතික්‍රියාකාරීත්වයක් තියෙන ලෝහ. ඔයාට මතකද සෝඩියම් තිබිච්ච විදිය? පැරපීන් තෙල් වල එක්කෝ එහෙම නැත්නම් පැරපීන් ඉටි නේද? ඒ කුට්ටි වටේ සෝඩියම් කුට්ටි වටේ තවරලා තියෙන්නේ. එහෙම නැත්නම් පැරපීන් තෙල් වල. ඇයිමයි පුතේ? ඒක නැත්නම් භූමි තෙල් වල දාන්න පුළුවන්. මේ කාබනික ද්‍රාවක වල. හරිද? භූමි තෙල් කියන්නේ කාබනික ද්‍රාවකයක්. හැබැයි වතුරේ දැම්මොත් එළියේ තිබ්බොත් සෝඩියම් කෑල්ල පුතේ ඔක්සිජන් එක්ක ඉක්මනට ප්‍රතික්‍රියා කරනවා. වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා. සෝඩියම් ගිනි ගන්න පුළුවන්. ඒ නිසා ජලය, වාතය ඒවා නොගැටෙන ලෙස තමයි ඔය සෝඩියම්ලා, පොටෑසියම්ලා, කැල්සියම්ලා මේ තුන් දෙනා පට්ට සැර ලෝහ පුතේ. ඒ නිසා ඒලා ගබඩා කරන්නේ අපි අන්න අර කාබනික ද්‍රාවකවල. හරිද? භූමි තෙල්, පැරපීන් තෙල්. හරි නේද? ඒ කියන්නේ අනිත් අයතට එහෙම අවුලක් නෑනේ. මැග්නීසියම් පටි, ඇලුමිනියම්, අර මේවා යකඩ, සිං නේද? මේලා වායුගෝලයට විවෘතව වතුර ගෑවුනාට එච්චර ලොකු අවුලක් වෙන්නේ නැති කට්ටිය. එහෙනම් ඔන්නමයි පුතේ සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජනයක් තමයි මෙන්න මේ ලෝහ අපි ගබඩා කරගන්න විදිය. මේලා අසුරා ගන්න විදිය මෙයාට අනුවයි තීරණය කරලා තියෙන්නේ. මෙයාට අනුව ඒක ප්‍රයෝජනයක් ඇත්තට. අර ලෝහ ගබඩා කරන ක්‍රම මොන වගේ තැන්වලද ලෝහ ගබඩා කරන්නේ කියලා. රයිට් අපි ලියමු මයිත්තේ එක එක ලියාගෙන යන්න නැත්නම් එක දිගට ලියන්න ගියාම මට අමාරු නිසා මම එකක් කියනවා එකක් ලියනවා. සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන මාතෘකාව තියෙනවා. ලෝහ ගබඩා කර තැබීමේදී ඒවායේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට පළවෙනි ප්‍රයෝජනේ ඒක. හරිද? මොකක්ද කියන්නේ? ලෝහ ගබඩා කර ගැනීමේදී ඒවායේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග. උදාහරණයක් දීලා තියෙනවා සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් හරිද? වැනි ලෝහ ගබඩා කර තබන ක්‍රමය කුමක්ද කියලා ප්‍රශ්නයක් දැම්මා. ලියමු අපි. ලියන්න පැරපීන් තෙල් වල ද්‍රව පැරපීන් වල නැත්තම් පැරපීන් තෙල් භූමි තෙල් තුල දෙක භූමි තෙල් හරි. ඒ අතර මම තවදුරටත් තව එකක් විස්තර කරලා දෙනවා ඔයාට. පුතේ මෙන්න මේ ඉහළ සක්‍රියතාවයෙන් ඉන්න කට්ටිය ඉහළම ඉන්න අය නේද? අන්න පුතේ මැද පෙළ පිටිකරුව මම හැමදාම කියනවා නේද?
මධ්‍යස්ත. අර ඒටත් නෑ මේටත්. හරියට නිකන් අර බුදුහාමුදුරුවන්ගේ මැදුම් පිළිවෙත වගේ. පුතේ මෙයාලා ජලයත් එක්ක වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා තමයි අරයතර සැරණේමයි පුතේ. අරයතර මහ ගෑස් පෙන්නන්නේ නේ. අපිට අතේ තියා ගන්න පුළුවන්. මේසෙ උඩ තියන්න පුළුවන්. හරිද? බෑග් එකේ දාන්න යන්න පුළුවන්. සෝඩියම් බෑග් එකේ දාන් ගියොත් ඉවරයි නේද? ඉවරයි. ඉස්සර කාලේ කතාවක් තියෙන බොරු එකක්ද දන්නේ? අපේ විද්‍යාගාරයකට ගිහපු අපේ පොළු පැටියෙක් සාමාන්‍යයෙන් කියනොත් ඒ විද්‍යාගාරේ බඩු එහෙම අල්ලන්න එපා කියලා ගොඩක් වෙලාවට ටීචර්ස් ළඟින් අහන්න නැතුව මොකද රසායනික ද්‍රව්‍ය වල සමහර දේවල් විසයි නේද? අපේ ළමයි ඔක ඉඹින්නේයි අල්ලන්නේයි නේද? ඉතින් ඒ වගේම එච්චර සුදුසු නෑ විද්‍යාගාරෙට. ඒ වුණාට ළමයි කියන්නේ පුතේ එපයි කියන ඒවා කරන කට්ටියක් කියලා මට හිතෙන්නේ. නේද? එපා කිව්වොත් උන්ට හිතෙනවා නිකන් මේක කරලා බලන්න මේ. ඉතින් ඒ නිසා මොකද දන්නවද කරේ? මොකද භූමි තෙල් වලයි ලෙට් මොකද තේරුණා? හරි මේක අහමින්නකො. ඒ කියන්නේ පුතේ ඒ ළමයා මේ සෝඩියම් කැලලක් අරගෙන සාප්පුවේ දාගත්තා. දාගන්න පුළුවන් නේද මොකද ඒකට වෙන්නේ කියලා නේද? ගෙදර ගිහිල්ලා බලද්දි පුතේ සම්පූර්ණයෙන්ම නේද? ඔව් කියන්න ඕනේ. කලිසම සර්ගේ පන්තියේ තියල් පුතේ සර් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මට කියලා ගියා. ඒව කොල්ලේ. අයියෝ නේද? ඒ කාලේ සර්ලාගේ කාලේ ඉඳලා තියෙන්නේ. අපේ කාලේ ළමයි ඒව දාගෙන යන්නේ නැහැ. අපේ ළමයි දන්නවා සෝඩියම් ගිනි ගන්නවයි කියලා. නේද? වාතයත් එක්ක ජලයත් එක්ක. පුතේ ඉතින් ඒ නිසා ඔන්න ඒ කට්ටිය ඒක දැන් පුතේ ડોක්ටර්ලුවද සර් කියනවා. සර්ගේ පන්තියේ යාළුවෙක් ඒකට නිකන් ආසාවට ඉතින් අර හරි කැමතිනේ පුතේ දැන් ওই දැන් ડોක්ටර් කෙනෙක් කියලා ඉන්නෙත් ඉතින් එයා හරි දක්ෂයි ඉගෙන ගන්න. ඒ වුණාට නිකන් පොඩි මොකක් හරි නේද ඒ වෙලාවේ හිතෙන්නේ නැති සෝඩියම් කැලලක් දාගෙන යන්න ඈ කරාපිටියේ ළමා රෝග විශේෂඥ කෙනෙක් විදියට දැන් වැඩ කරනවා. සර්ට යන්න බැරි වුණාට නේද? සර් තමයිලු පන්තියේ ඉස්සර පළවෙනියා. එයා දෙවෙනියා. නමුත් ඒ ළමයා තමයි ගියේ. ඒ නිසා මම ඒකයි කියන්නේ හැමතිස්සෙම ඒ නමය ගත්තට පුතේ සමහරලාට ඒ 8යි B1 විද්‍යාවට තියෙන දරුවෙක් සමහර වෙලාවට ඉස්සරහට යන්නේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයා හිතින් වැටෙන්න එපා අපිට ඒ නමයක් ගන්න බැරි වුණොත් නේද? ඒ 8යි ඒ 7යි නමුත් සමහර වෙලාවට අර ඒ නමය ගන්න එක්කනට වැඩිය ඉස්සර ඉදිරියට යන්න පුළුවන්. හරිද? රයිට්. ඉතින් මයිතේ ඔන්න මධ්‍යස්ථ සක්‍රියතාවයෙන් යුතු ලෝහ. හරිද? මධ්‍යස්ථ සක්‍රියතාවයෙන් යුතු ලෝහ තමයි මේ කට්ටිය. ඒතර අනිත් උන් කවුද? ඔයාලා මගේ මේ කහ පාට රවුමේ ඉන්නයි අපෝ බුද්ධිය ණය නේද? අවම සක්‍රියතාවය. හරිද? අවම සක්‍රියතාවය. එනම්ට මට කියන්න අද්දා ඉහළ සක්‍රියතාවය, මධ්‍යස්ථ සක්‍රියතාවය, අවම සක්‍රියතාවය. වෙන වෙනතර පැහැදිලිද බලන්න. ඇලුමිනියම් ගාවින් පළවෙනි සෙට් එක ඉවරයි. කොපර් ගාවින් මධ්‍යස්ථ ලෝහ සෙට් එක ඉවරයි. තේරුණාද? අනිත් අය එතකොට කොපර්ට 15ය අවම සක්‍රියතාවය. කොපර්ත් නිකන් හරියට අවම එකේ ඉන්න එක්කෙනෙක් වගේ තමයි. නේද? නමුත් අපි ආව මේකට දාලා තියෙන්නේ මධ්‍යස්ථ සක්‍රියතාවයෙන් යුතු ලෝහ විදියට. ඔයා සක්‍රියතා ශ්‍රේණියේ රූපය අලවලා තියෙන්න ඕනේ මේ වෙනකොට හොඳේ. කොතනද අලවලා තියෙන්න ඕනේ? මෙන්න මේක. මේ රූපේ තමයි ඔයාට රූපකලේ දීලා ඇත්තේ. ඔතන පුතේ ඔයාට ඕන තැනක ඔය පිටුවේ ඕන තැනකින් අලව ගන්න පුළුවන් 14 වෙනි පිටුවේ අයිනකින් අලව ගන්න. මාජින් එකකින් අලව ගන්න. හරි නේද? හරිද? මෙන්න මේ විදියට කෑලි ගැටෙනවා. මේ තියෙන්නේ පේනෝනේ. මෙතනින් මේ පැත්තෙන් අලව ගන්න ඕනේ ලස්සන. මේක ඕනෙමයි හොඳේ. ඒ නිසා අලවලා තියෙන්න ඕනේ. රූපකොළ නැති කරගෙන තියෙන්න බෑ. තාම විද්‍යුතේ ඉවරක් නෑනේ නේද? විද්‍යුතේ පාඩමේ කොටස් එක තමයි මේ රූපකොළේ ඇත්තේ. රූපකොළ නැහැ රූපකොළ හදිස්සිය නැති කෙනෙක් ඉන්නවා නම් රූපකොළේ PDF එකක් දාන්නම් ඒවක් කියලා ඉල්ල ගන්න හොදේ කතා කරලා. නැති කරගෙන තියනවා නම් නැති වෙන්න විදියක් නෑ ඉතින්. හරි. ඔන්න මම පුතේ මේ දෙවනි ප්‍රයෝජනයට මම යන්න හදන්නේ ඊළඟට. පළවෙනි එක මම ඔයාලට කිව්වා නේද? බලමු දෙවනි ප්‍රයෝජනේ මොකක්ද කියලා.
මේක තමයි මම මට විස්තර කරේ නේද? ලෝහ ගබඩා කර තැබීමේදී ඒවායේ ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම අපිට හිතන්න වෙනවා. ඒක හිතන්නේ අපි සක්‍රියතා ශ්‍රේණියට අනුව. හරි නේද? ඊළඟ දෙවෙනි ප්‍රයෝජනේ බලන්න ටියුට් එකේ දාලා තියෙන මොකක්ද කියලා. දෙවෙනි එක බලන්න මොකක්ද දාලා තියෙන්නේ කියලා. මේ තියෙන අර බෝතල් ඔයි ගබඩා කරලා තියෙන පැරපීන් තෙල් වල තමයි මේ දාලා තියෙන්නේ. සෝඩියම් ඒ පොටෑසියම් කැල්සියම් ඒ අවස්ථා තුන තමයි මෙතන තියෙන්නේ. හරි බෝතල් වල දාලා තෙල් වල තමයි ඒවා අනිවාර්යෙන්ම දාලා තියෙන්නේ එතකොට. හරි දෙවැනි අවස්ථාවට මම යනවා. දෙවැනි එකේ තියෙන පුතේ ලෝහ විකාදනය වැළැක්වීමට උපක්‍රම යොදා ගැනීමට. ඔය මොකක්ද කියලා ඔයා අහයි මගේ. 11 වසරේ දරුවන්ට තාමත් කරේ නැහැ මම. නේද? ලබන සතියේ වගේ තමයි ඔන්න ලබන සෙනසුරාදා ඉරිදා ඔය කොටස තමයි කතා කරන්න තියෙන්නේ. ලෝහ විකාදනය. වැඩියෙන්ම යකඩ තමයි පුතේ මලකඩ කාලා නේද? දි รา පත් වෙලා අන්න ඒක තමයි අපි විකාදනය කියන්නේ. ඉතින් මේ ලෝහ විකාදනය වෙන එක වළක්වන්න පුළුවන් ආරක්ෂිත උපක්‍රම තීරණය කරන්න පුළුවන්. ඒ කොහොමද? සක්‍රියතා ශ්‍රේණිය. ඉන්න මම ඔයාලට 10 පන්තියේදී මේක කියලා දෙන්නම්. පුතේ මෙන්න බලන්න. මෙන්න බලන්න. හරි. ඔන්න අය රූප දෙකෙන් කියන දේ මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙතන ඉන්නේ පුතේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක් නේද? මෙන්න මේගොල්ලෝ යකඩ වලට වඩා සක්‍රියතා ශ්‍රේණියේ පේන්න තියෙනවා. හොඳට බලන්න, හොඳට අහන් ඉන්න. ඔය යකඩ ඉන්න තැන අන්න මෙතන නේද? මැද පෙළ පිටිකරුවේ. පුතේ මෙයාට වඩා අහන් ඉන්නව නේද හොඳට? ඔව් අහන් ඉන්න යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි කට්ටියට පුතේ පුළුවන් යකඩ විකාදනය වෙන එක වළක්ව ගන්න. ඔයාට තාමත් ඒක තේරුනේ නැත්නම් මම එහෙම කියන්නම්. යකඩනයක් පිරිසිදු යකඩනයක් පරීක්ෂණයක් මේක ලබන අවුරුදු 11 පන්තියේ අපි පෙට්‍රි දීසි අරගෙන ඒ පෙට්‍රි දීසියට පුතේ ජෙල් එකක් හදලා දානවා ඒ ගාර්මාද්‍යයක්. ඒකට දානවා පුතේ යකඩනයක් හොඳ පිරිසිදු යකඩනේ. ඒ පිරිසිදු යකඩනේ අපි ස්පර්ශ කරෝති මැග්නීසියම් කැල්ල. එහෙම නැත්තම් ඇලුමිනියම්. එහෙම නැත්තම් ඉසඩ් මේ බලන්න. මේ තුන් දෙනා ඇලුමිනියම් මැග්නීසියම් සිංක් මේගොල්ලෝ පුතේ අතට ගන්න බෑනේ. හරි සෝඩියම් පොටෑසියම් කැල්සියම් ලා සැර නිසා අපි ඒගොල්ලන්ව යකඩවල ගාවන්න යන්නේ නැහැ. එහෙනම් කවුද තුන් දෙනාමයි පුතේ දැන් පාඩම් කරමු මාත් එක්ක හොඳේ. දැන් පාඩම් කරමු. කවුද? මැග්නීසියම් ඇලුමිනියම් සිංක්. මේ කැබැල්ල ඔයා යකඩණේක තවරලා තිබෝ යකඩයක ඕනම යකඩණයක් වෙන්න ඕනේ නැහැ. උතේ කවදාවත් මේ යකඩනේ මලකඩ කන්නේ නැහැ. හරි ෂෝක්නේ නේද? එහෙනම් මැග්නීසියම් පටියක් යම්කිසි යකඩ භාජනයක ඔතලා තියන්නේ. ඒ නැව්වලමයි පුතේ එහෙම එකක් තියෙනවා. නැව්වල බඳේ නැවක් කියන්නේ යකඩ වාණේනේ. ඒ නැව්වල බඳේමයි පුතේ තනින් තන මැග්නීසියම් පටි සිංක් පටි පාස්සලා තියෙනවලු. හරි ඒ ඇයි නැව විකාදනය වෙන එක වළක්වීම සඳහා. පැහැදිලිද? එහෙනම් මොකද්ද පුතේ තේරුම? යකඩ වලට වඩා සක්‍රියතාවයේ වැඩි කෙනෙක් යකඩත් එක්ක ස්පර්ශව ඉන්න තාක්කල් ඒක මලකඩ කන්නේ විකාදනය වෙන්නේ නැහැ. ආරක්ෂාවක් දෙනවා. ගාඩ් එකක්. ඇත්තටම ඒක ලබන අවුරුද්දේ මම ඔයාලට කතා කරනවා 10 දරුවන්ට. එතෙන්දි මොකද වෙන විද්‍යාත්මක සිද්ධිය දැන් කියන්නේ නැහැ. මොකද වචන කීපයක් තියෙනවා උගන්වන්න. ඒවා දන්නේ දැනට 11 වසරේ කට්ටිය විතරයි. ඔක්සිකරණය, ඔක්සිහරණය, ඒවා ඇනෝඩය, කැතෝඩය මෙන්න මේවා කියලා ඉවර වෙලා තමයි අපි මේකට එන්නේ පුතේ. ඒ නිසා ඔයාට දැනට අවශ්‍ය වෙන්නේ 10 ළමයින්ට දැනට මතක තියාගන්න අපි විකාදනය, ලෝහ විකාදනය වෙන එක වළක්ව ගන්න නම් සක්‍රියතා ශ්‍රේණිය ප්‍රයෝජනයට ගන්න. පුතේ මම මෙහෙම නිකන් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් දෙන්නම්. අපි හිතමු පුතේ
විකාදනයට ලක් වෙනවා ලෙඩ් කියලා. ලෙඩා බේබි ඊයා නේද? ලෙඩාව විකාදනය වෙන එක වළක්ව ගන්න නම් රේල් පීලි මලකඩ කෑම පොළු ඔය මගෙන් දරුවෙක් ඔන්න ඔය ප්‍රශ්නයක් දානවා රේල් පීලි මලකඩ කෑම වැළැක්වීමට මැග්නීසියම් පටි ඒවට පාස්සල තියනවා හරි. අන්න ඒවා දැන් ඔන්න හිතන්න පුළුවන් නේද? ඇයි ඒකට හේතුව කියලා. ඒ කියන්නේ අදාළ ලෝහයට වඩා වැඩි කෙනෙක් ස්පර්ශ කරලා ඉන්න තාක්කල් ඒ ලෝහය ආරක්ෂිතයි. පැහැදිලි? ඒ ලෝහය ආරක්ෂිතයි. එහෙනම් හැබැයි දැන් මගේ ප්‍රශ්නේ වෙන්න. දැන් මගේ ප්‍රශ්නේ මායිතේ යකඩනේ මැග්නීසියම් ඇලුමිනියම් නෙමෙයි. අපි මෙයාට වටේ දානවා කොපර් කෑල්ලක් අරගෙන මේ යකඩනේ වටේ ඔතලා තියෙනවා. ආරක්ෂා වෙයි. පිස්සුද? පැත්ත බලන්නේ කොපර්. කොපර් කියනවා අනේ මට නම් බෑ. ඔයා මලකඩ කන්න. ඔයා මල කාටේ කියන්නේ? යකඩනේ. මට නම් බෑ ඔයාව බලා ගන්න. එහෙමද සිංක් කෑල්ලක් මැග්නීසියම් කෑල්ලක් ගෙවුවම අන්න පුතේ යකඩ ඔයා ඉන්න අපි තමයි මේ වැඩේ කරන්න කියලා යනවා. ඒ වැඩේ කියන්නේ මම ඒක ලබන අවුරුද්දේ 10 ළමයින්ට කියන්නේ. හරිද? හරි. ඒ කියන්නේ යකඩය ආරක්ෂා කරන්න පුළුවන් ඒ අදාළ ලෝහයට වඩා වැඩි කෙනෙක් ස්පර්ශව ඉන්නවා නම් අපි ඒකට තීරණය කරන්න පුතේ කාගෙන්ද? මෙයාගෙන්. එහෙනම් අපිට ප්‍රයෝජනයක් වෙනවා සක්‍රියතා ශ්‍රේණිය දැනගෙන ඉන්නේ. මේ පහළ ඉන්න කෙනෙක් අපි හිතුව සිල්ව කෑල්ලක් රත්තරන් කෑල්ලක් මේ යකඩනේ වටා ඔතලා තියෙනවා. යකඩනේ නෙමේ පුතේ මලකඩ නොකා ඉන්නේ. මලකඩ කනවා. එයාට මේ පිටින් ඉන්න කට්ටියට බෑ. ඇයි හේතුව? යකඩ වලට වඩා සක්‍රියතාවයේ පහළ කෙනෙකුට යකඩ ආරක්ෂා කරන්න බෑ. පැහැදිලිද? අපිට වැඩියෙන් තියෙන යකඩ නිසා මම යකඩ ගැන කතා කරේ. නමුත් මම කිව්ව විදිහට SN කියන්නේ ටින්. අපි හිතමු ටින් ලෝහය විකාදනය වෙන එක වළක්ව ගන්න නම් ඔයා දන්නවා කරන්න ඕන වැඩි. අන්න ටින් ලෝහයට වඩා වැඩි කට්ටිය මෙතනදී මේ දෙන්නගේ පොඩි අවුලක් තියෙනවා හැබැයි. ඔය සැමන්ටින් කිරිපිටි ටින් කියන්නේ පුතේ යකඩ වානේ ලෝහ ටින් එක වටේට සිංක් නෙමෙයි ටින් කියන ලෝහය ගල් වෙලා තියෙනවා. මතක් කරගන්නකො සැමන්ටින් එකක් අපි එළියට විසි කරොත් ඒ කියන්නේ සැමන් ටික කාලා ඉවර වෙලා නේද? ටින් එක එළියට විසි කරනවා. විසි කරන දවස් 2-3ක් යනකොට බලන්න සැමන් ටින් එක මලකඩ කාලා නැද්ද කියලා. කාලා. ඇයි? පුතේ මේ ටින් දානවා කියන්නේ ටින් කියන්නේ ආලේපයක්. එයා නිකන් හරියට අර නිකන් අපි යකඩේ වටා ටින් ආලේප කරනවා කියන්නේ ආලේපයක් විතරයි. කොතනින් හරි ආලේපය සීරුනොත් යකඩය වායු ගෝලයට විවෘත වෙනවා. මලකඩ කනවා. ඇයි බලන්න මේ යකඩ කෙනෙක් කෙනාට වඩා පහළින් ඉන්නේ පුතේ. එයාට බෑ එහෙම ලොකු දැඩි ආරක්ෂාවක් දෙන්න. පැහැදිලිද? නමුත් ටින් ගාලා තියනවා දැන් කඩේ තියෙන වෙලාවටමයි පුතේ ටින් පිටින් හොඳට ටින් ලෝහය ගල්වලා තියෙන්නේ. එතකොට මුකුත් වෙන්නේ නෑ. නමුත් අර අපි එළියට සැමන් ටින් එක හරි මොකද කිරිපිටි ටින් එකක් හරි විසි කරද්දී ගලක හරි වැදිලා කොහේ හරි තැනක් චුට්ටක් පළුදුනොත් එතනින් මයි පුතේ දිගටම මලකඩ කාගෙන යනවා. ඒකට හේතුව ඒක. මේක නිකන් මත්තු පිට ගැල්වීමක් විතරයි ටින් ලෝහය. ටින් දානවා යකඩ ආරක්ෂා කරන්න. නමුත් ඒක දිගු කාලීන ආරක්ෂාවක් නෙමෙයි. පැහැදිලිද? රයිට්. ඔන්න මයිතේ නම් අපි දෙවෙනි එක ලියමු. ඕකේ. දෙවෙනි එක ලියලා තියෙන්නේ ලෝහ විකාදනය වැළැක්වීමට උපක්‍රම යොදා ගැනීමට. ඒවා පුතේ ඕනනම් හයිලයිට් කරගන්නේ ප්‍රධාන පොයින්ට් හොඳේ. ඒ වගේ වෙලාවට ස්පර්ශ කරලා තියෙන මැග්නීසියම් සිංක් වගේ ලෝහ වලට මුකුත් වෙන්නේ නැද්ද? නැහැ. හරිද? මුකුත් වෙන්නේ නැහැ පුතේ. මුකුත් වෙන්නේ නැහැ කියන්නේ යකඩය අපි යකඩ මලකඩ කණ එකනේ ආරක්ෂා කරන්නේ. ඔන්න තරුෂි අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ මට ලබන අවුරුද්ද ඒකයි. එතනදී පුතේ යකඩය ආරක්ෂා වෙනවා. නමුත් ඉසඩ්ඩෙන් කියන කෙනෙක් එහෙම නැත්නම් මැග්නීසියම් කියන කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඔයාට දැන් තේරෙන එකක් නෑ. 11 කට්ටිය තමයි දැන් මේව කරලා තියෙන්නේ මම. සිංක් ආයන බවට මෙයාපත් වෙන වෙනසක් වෙනවා. හරිද? මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මැග්නීසියම් ආයන බවට පත් වෙනවා. ඒ කියන්නේ යකඩයට වෙන්න තිබිච්ච වැඩේ වෙන්නේ කාටද? අන්න අර පිටින් ඉන්න කෙනාට. පැහැදිලිද? සිංක් තමයි යා වෙනුවෙන් අපි මේකට කියනවා කැප වෙන ලෝහ කියලා.
යකඩ ආරක්ෂා කරන කට්ටියට සිංක් ලට ඇලුමිනියම් ලට මැග්නීසියම් ලට කැප වෙන ලෝහ කියලා කියන්නේ. අදිසියවත් දැන් හිතන්න කොපර් කෑල්ලක් ගහලා තියෙනවා නම් යකඩනේ වටේට නේද? මෙයා මුකුත් කරන්නේ නේ ආරක්ෂා කරන්නේ. එතෙන්දි මොකද වෙන්නේ? Fe තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Fe දෙක ධනායන වෙන්නේ. 10 පටන්ට තාම මම මේවා කතා කරලා නැති නිසා මම කිව්වේ නැති වැඩක් නෑ. ඒ කියන්නේ යකඩයක් මලකඩ කනවා කියනත් 11 දරුවෝ මෙතන ඉන්නවා මං හිතන්නේ. මලකඩ කනවා කියන්නේ Fe දෙක ධනායන හදනවා. එච්චරයි ඇති හොඳේ. අපි පස්සේ කතා කරමු ඒවා ගැන. Fe දෙක ධනායන හදනවා. හරිද? මලකඩ කනවා කියන්නේ ඒක. තව තියෙනවා ඉතින් ඒක ගැන විස්තර කියන්න. එහෙනම් ඔයාට ඔන්න දැනට ඇති ලෝහ විකාදනය ආරක්ෂා කරගන්න උපක්‍රම තීරණය කරනවා සක්‍රියතා ශ්‍රේණිය 90. හරිද? right. අපි ලියමු මතේ යකඩ මල බැඳීම උදාහරණයට ලියමු. උදාහරණයට ලියන්න. යකඩ මල බැඳීම වැළැක්වීමට යකඩ මල බැඳීම වැළැක්වීමට එතකොට ඕනනම් අර ඉඩ තියෙනවා නම් තියලා මම යන්නේ මෙහෙම රවුම් දෙකක් ඇඳගෙන යකඩණයක් වටා මෙතන මැග්නීසියම් පටි කෑල්ල එතන අට්ටක් මතක් වෙනවා 11 වසරේ ළමයි ඉන්න ලබන සතියව කතා කරනවා අපි සෙනසුරාදා මැග්නීසියම් විද්‍යුත් රසායන පාඩමේ අවසාන කොටස මෙතනට කොපර් කෑල්ලක් ගහලා තියන්න මේක විකාදනය වෙනවා විකාදනය වේ මෙතන විකාදනය වෙන්නේ නැහැ මැග්නීසියම් ගහලා තියෙද්දි විකාදනය වෙන්නේ නැහැ විකාදනයක් නැත ඔයාට ඕන පොඩ්ඩක් නිකන් ඇඳලා තියාගන්න කොපර් ගැහුවොත් සිල්වර් ඊළාට ලෙඩ් PB උතේ යකඩනේ ආරක්ෂා කරන්න බෑ කොපර් සිල්වර් ලෙඩ් වගේ අයට තේරුණාද රවුමක යකඩනයක් ඇඳලා වෙන පාටකින් මොකක් හරි කොපර් කෑල්ලක් සිංක් මේව පැත්තේ මේව කරගන්න. ඒ තුන් දෙනාට බෑමයි පිටේ ආරක්ෂා කරන්න. යකඩේ අනිවාර්යයෙන්ම මලකඩ කනවා. විකාදනය වෙනවා. හැබැයි මැග්නීසියම්, සිංක් නේද? ඇලුමිනියම් අන්නමයි පිටේ යකඩනේ ආරක්ෂා කරන්න පුළුවන්. පැත්තකින් චුට්ටක් ඕනනම් ඇඳලා තියාගන්න. යකඩ මල බැඳීම වැළැක්වීමට යකඩ වලට වඩා ලියන උදාහරණ තැන ලියන්න. ඇඳ ගන්න කොහේ මීට එක ඇඳ ගන්න අතර ලියන්න. යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි මෙතන විකාදනය වෙනවා. මේගොල්ලෝ මෙතන විකාදනය වෙන්නේ නැහැ. සක්‍රියතාවය වැඩි ලෝහ සමග සක්‍රියතාවය වැඩි ලෝහ සමග ස්පර්ශ කර තැබීම වරහන් ඇතුලේ Mg Zn Al ඇලුමිනියම් තුන් දෙනා ලියා ගන්න විකාදනය වැළැක්වීමට උපක්‍රම යොදා ගැනීමට කියන එකට උදාහරණේ යකඩ මල බැඳීම වැළැක්වීමට යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි ලෝහ සමග ස්පර්ශ කර තැබීම. හරි නේද පුතේ? තේරුණාද හැමෝටම? හරි. ඔන්න මම ඊළඟ කොටසට යනවා. මම ඉක්මනට මේක ඕනේ නම් ඇඳ ගන්න. පැත්තකින් නිකන් ඇඳලා තියාගන්න. මේක තමයි යකඩ විකාදනය නැත්නම් ලෝහ විකාදනය කියන එක වළක්වන්න ගත්ත උපක්‍රමය. නේද? යකඩ වලට වඩා වැඩි වැඩෙක් ගහලා තියන්න ඕන. වැඩෙක් ලං කරලා තියන්න. එතකොට යකඩේ ආරක්ෂා වෙනවා. අපි යකඩ ගැන විතරයි ගොඩක් කතා කරන්නේ. ඒ නිසා මම යකඩ ගැන කිව්වේ හොඳේ. Oke, Patra. Itu punya apa nih? Iya, itu luas. Ya, itu. Ini produk yang ketiga yang sama penting. හරිද පුතේ? ඇඳගෙන ඉවරයි. හරි. එහෙනම් මම මේක මකනවා.
ඊළඟ සිද්ධියට අපි ඊළඟ සිද්ධිය ඔන්න පුතේ රසායන ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රධාන ප්‍රයෝජන දෙකක් මම ඔයාලට කිව්වේ. ඔන්න ඊළඟ වැඩි. දැන් ඔයාලට පේන්න ඕනේ පුතේ මට මේ පෙන්වන්න ඕන දේ ඒක. සක්‍රියතා ශ්‍රේණිය වැඩිපුරම වැදගත් වෙන්නේ ලබන අවුරුද්දට. හරි ලබන මේවා තමයි විද්‍යුත් රසායනයේ පාඩම 11 වසරේ දරුවන්ගේ මේ දවස්වල කතා කරන පාඩම. එතකොට මම ලබන අවුරුද්දේ ආපහු සක්‍රියතා ශ්‍රේණිය මුල ඉඳන් උගන්වන්නේ. 10 පන්තියේදී උගන්වලා තියෙන එක ටක් ගාලා දාලා ඒකට අනුව තමයි පාඩම යන්නේ. ඒකයි මම කිව්වේ සක්‍රියතා ශ්‍රේණිය අති වැදගත් කියලා. ඔයාගේ යාළුවෝ අද දවසේ සම්බන්ධ වුණේ නැති දරුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් අද පාඩම පුතේ බලන්න කියන්න ඕනේ. හොඳේ නැත්නම් මේවා අවුල් වුණොත් ලබන අවුරුද්ද අවුල් වෙනවා. ලබන අවුරුද්දේ විද්‍යා පාඩම් සමහර ඒවා අවුල් වෙන්න පුළුවන්. ප්‍රධාන පාඩමක් ඔය විද්‍යුත් රසායනය කියන පාඩම 11 ශ්‍රේණිය තුලදී. හරි. තුන්වෙනි වැඩේ තමයි මොකක්ද මේ තියෙන්නේ? විද්‍යුත් විච්ඡේදන කෝෂයක් තමයි මේ තියෙන්නේ. හරිද? විද්‍යුත් විච්ඡේදන කෝෂයක් විද්‍යුත් රසායනික කෝෂයක් නේද? විච්ඡේදන කෝෂයක් නෙමෙයි. අන්න හරි. කොළේ කට්ටිය නම් කියනවා මේක විද්‍යුත් විච්ඡේදන කෝෂයක් නෙවෙයි. මමත් කියනවා 10 පැටව දැන් මං කිව්වාම කියන්න ඕන. ඇයි දන්නවද? පුතේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් නම් මෙතනමයි පුතේ බාහිර විද්‍යුත් සැපයීමක් තියෙන්න ඕන. අඳුනගන්නේ අපි ඒකේ. මේක නිකන් බැටරියක්. කරන්ට් එක නිපදවන කෙනෙක්. කොහොමද කරන්ට් එක නිපදවන්නේ? පුතේ කරන්ට් එක නිපදවන්නේ එක තහඩුවක්. මෙතන ඉන්නේ පුතේ එක්කෙනෙක් යකඩ. මෙතන ඉන්නේ අනිත් එක්කෙනා කොප. යකඩයි කොපයි ඉන්නේ. ඉලෙක්ට්‍රෝන හදාගන්න ඕනේ අපි මේකේ ඇතුලේ. එතකොට ඉලෙක්ට්‍රෝන හදන්නේ මේක තනු කම්ලයක් දාලා තියෙන්නේ. පුතේ යකඩ කියන එක්කෙනා තමයි දිය වෙන්නේ. කොප දිය වෙන්නේ නැද්ද කියලා ඔයා අහයි. හරිද නේ? ඒකට හරියටම හේතුව අපි ගන්න පුතේ සක්‍රියතා ශ්‍රේණිය. ඔන්න ඔයා හොඳට අහගෙන ඉන්න. මේ යකඩ කියන ලෝහය පුතේ මෙන්න මේම වැඩක් වෙන්නේ. යකඩ Fe2 ධන අයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින්. ඒ කියන්නේ මයි පුතේ මේ යකඩ කූර ක්‍රමයෙන් දිය වෙනවා. හරිද? මේ කූර ක්‍රමයෙන් දිය වෙනකොට මාධ්‍යයට Fe2 ධන අයන තොගයක් එනවා. ඉලෙක්ට්‍රෝන ගොඩයි පිට කරන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙතන යකඩ කූර ගාව මයි පුතේ තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලට පේනවා පාලමක් පේනවා. ඔන්න බලන්න. එහා පැත්තේ කොපර් තහඩුව ගාවට පාලමක් දාලා මොකද කරන්නේ? මෙතන ඉඳන් හෙමින් එක ඉලෙක්ට්‍රෝන මයි පුතේ මේ පැත්තට යනවා. ඔන්න දැක්කයි වෙන වැඩි. අපේ දරුවෝ මේ වෙනකොට දැන් විද්‍යුතේ පාඩම සර්ුත් එක්ක ආරම්භ කරලා ඉන්න මොහොත. ඔන්න හොඳයි පොයින්ට් එකක් එනවා. පුතේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් යන්නේ නේද? විභවාන්තරය වැඩි තැන ඉඳන් අඩු තැනට. ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි ඍණ තහඩුව තමයි යකඩ. අන්න මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි. මේ විද්‍යුත් රසායනික කෝෂය තුල ඍණ අග්‍රය වෙන්නේ පුතේ යකඩ. පැහැදිලිද? ධන අග්‍රය වෙන්නේ කොපර්. පුතේ මෙතන සිංක් තිබුණා නම් සිංක් දිය වෙනවා. මෙතන Zn තිබුණා නම් Zn දෙක ධනායන මාධ්‍යයට හදමින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. මයිතේ සම්මත විදුලි ධාරාවක් හට ගන්නයි මේ සූදානම් හට ගන්නවා. ඇයි ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? තාම සර් කිව්වත් දන්නේ නැහැ ඒක නේද? නමුත් පොඩි පන්ති වලදී දන්නවා. ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? පුතේ සම්මත විදුලිය කැපිටල් I අපි කියනවා අන්න එයා අනිත් පැත්තට එනවා. යම් තැනක ඉලෙක්ට්‍රෝන ගලා යනවද? ඉලෙක්ට්‍රෝන යන දිශාවට අනිත් පැත්තට විරුද්ධ දෙසට විද්‍යුත් ධාරාවක් හැදෙනවා. පුතේ නම් මේක බැටරියක් කියලා පිළිගන්න වෙනෝනේ. එහෙනම් පුතේ මේ කෝෂවල මේ ඉලෙක්ට්‍රෝඩ අපි මේවට කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝඩ මේවා තීරණය කරන්නේ මෙයා අණු. ඒ කොහොමද? ඔන්න අහගන්න එක හොඳට අහගෙන ඉන්න. මම මේක මකනවා.
පුතේ ඉලෙක්ට්‍රෝඩ තෝරගන්නේ ඔයාගෙන් මෙතන හයි ඍණාග්‍රේ කවුද ධනාග්‍රේ කවුද 11 වසර කට්ටියකින් අහන්නේ 10 ළමයින්ගෙන් අහන්නේ කවුද මෙතන ඍණාග්‍රය එයා දැනගන්න ඕනි පුතේ කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද පිට කරන්නේ අන්න ඒක තීරණය කරන්නේමයි පුතේ සක්‍රියතා ශ්‍රේණිය අද 11 වසරේ දරුවෝ ඉන්නවා නම් වඩා හොඳයි ඒගොල්ලන්ට ආයි මතක් වෙනවා නේද කොහොමද තීරණය කරන්නේ සක්‍රියතා ශ්‍රේණියේ උඩම ඉන්න කෙනෙක් තමයි පුතේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඔයාලට මම ඉස්සෙල්ලා තව පොඩි ඉඟියක් දුන්නා. ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් ඉලෙක්ට්‍රෝන ගන්නේ පළමුව යටම ඉන්න කෙනෙක්. ඔන්න අපේ දරුවන්ට දැන් 10 කට්ටියට පුළුවන් නේද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් උඩ ඉන්න කෙනෙක්. ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් යට ඉන්න කෙනෙක්. ඒ නමයි පුතේ දැන් ටක් ගාලා මට කියන්න. ඉසඩ්ඩෙන් ඉන්නවා කොපර් ඉන්නවා කවුද මම පුතේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ සිංක් ඇයි මෙන්න සිංක් ඉන්න තැන මෙන්න යකඩ ඉන්න තැන මේ කොපර් ඉන්නේ යටි තේරුණාද හරි එහෙනම් මම පුතේ එච් අයන ඉන්නවා cu දෙක දන අයන ඉන්නවා කවුද පුතේ ඉලෙක්ට්‍රෝන ගන්නේ කොපර් නේද ඇයි හයිඩ්‍රජන්ටත් පහළ කොපර් ගන්නව නම් ඉලෙක්ට්‍රෝන යට කෙනෙක් පිට කරනවා නම් ඉක්මනට පිට කරන්නේ පුතේ සක්‍රියතා ශ්‍රේණියට අනුව උඩින් ඉන්න ලෝහයක්. එහෙනම් දැන් ඔයාට පැහැදිලි මෙතන ඉන්නේ කෙනෙක් යකඩ මෙතන කොපර්. පුතේ මුන් දෙන්න ඉන්න ප්ලේස් එක බලන්න දැන්. සක්‍රියතා ශ්‍රේණිය මෙන්න ඉන්න තැන. යකඩ මෙතන කොපර් මෙතන. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේමයි පුතේ කවුද යකඩ. මේවා 11 ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රශ්න. මේ කෝෂය තුල ඔක්සිකරණයට ලක් වෙන්නේ කවුද කියලා එයාලගෙන් අහනවා. ඇනෝඩය කවුද? අපි ඔක්සිකරණයට ලක් වෙන එක්කෙනාට 11 පන්තිදී කියනවා ඇනෝඩය කියලා. තේරුණාද? එයා තමයි පුතේ ඍණාග්‍රය. විද්‍යුත් කෝෂයක මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ නිසා එයා තමයි ඍණ. ඒ මේ පැත්තට යනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කොපර් නෙමෙයි මෙයා. එහෙනම් මම ඔයාලට ඔන්න කතා කරන්න ප්‍රශ්නයක් දෙන්නම්. කටහඬ අවදි කරලා මයික් එක ඔන් කරලා මට කියන්න පුතේ ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් මම මෙයාට දානවා සිල්වර් මෙයාට දානවා පුතේ ඉසඩ්ඩෙන්. සිල්වර් ඉසඩ්ඩෙනුයි ඉන්නේ. දැන් මට කියන්න කවුද මයි පුතේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඉස්සර වෙලා? කවුද දිය වෙන්නේ? කවුද? සිංක්. very good. සිංක් කියන්නේ නේද? තේරුණාද? හරි. ඒ කියන්නේ මෙන්න සිංක් ඉන්න තැන අම්මෝ සිල්වර් ඉන්නේ පහළ. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ වැඩක්. උඩ ඉන්නේ කෙනා. පැහැදිලිද? එයා තමයි පුතේ කෝෂේ ඍණාග්‍රය වෙන්නේ. මෙයා දාන. මෙයා පිට කරන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. මේ පැත්තට එනවා. එතනින් එහා ලබන අවුරුද්ද කතා කරමු හොඳේ. තේරුණාද? right. එහෙනම් අමාරු පාඩමක් පුතේ ලබන අවුරුද්දේ මම ලේසි වෙන්න ඔයාට කියලා දෙනවා. ඕනනම් අහන්න දැනට 11 වසරේ කට්ටිය ගෙන් 10 වසරේ දරුවෝ මේ පාඩම කොච්චර අමාරුයිද විද්‍යුත් රසායනය මම ඒගොල්ලන්ට කියලා දුන්න විදිහට ඒගොල්ලන්ට පට්ට ලේසි වෙලා තියෙන්නේ මම හිතන විදිහට. හරිද? right. එන ප්‍රශ්න උත්තර ඔක්කොම කියලා දීලා තියෙන්නේ. තාම ඉවර නෑ මේ පාඩම හොඳේ. මොකද කරන්නේ අපි? ලියමු. තුන්වෙනි එක. විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමට පුතේ highlight කරගන්න. ඔව් මට දානවා 11 වසරේ දරුවෙක් කොමිස් කියලා. ඒකනේ නේද? මම බොරු කියන්නේ නෑ. ආලා බලන්න 10 පැටව 11 කට්ටියකින්. ලේසි මිස් කියලා දානවා හරියට. හොඳයි 11 කට්ටිය දාන්නේ පුතේම. ලේසි මිස් කියලා හරි. ආගෙන ඉන්න පුතේ ඔයාලගේ ආයි පාඩම් කරන්න දෙයක් නෑ මාත් එක්ක දැන් අදත් ආයි ඉන්නකොට මේ කොටස් විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමට සුදුසු ලෝහ තේරීම. ඒ තුන්වෙනි පොයින්ට් එක සක්‍රියතා ශ්‍රේණියේ පුතේ පාට ඕනේ නම් මේක චුට්ටක් අත්දලා ඉඳලා ඔයාට කැමති මේ කූරු දෙකක් දාන්න. මොනවා සිංක් කූරක් හරි මෙතන දාලා තියෙන නම් යකඩ නේද? යකඩ. Fe 10 ළමයි අඳ ගන්න පැත්තකින්. මෙතන කොපර් තියෙන්නේ පුතේ. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ තෝරන විදිය වැඩි විස්තර අහන්නේ නැහැ 10 දරුවන්ගේ. හොඳේ. නමුත් මේ පාඩම ලබන අවුරුද්දට ඕන නිසා මතක තියාගන්න. දැනට අර අහන ප්‍රශ්න 10 කට්ටියකින් අහන්නේ නැහැ. නිසා බය වෙන්න එපා. ලබන අවුරුද්දේ ආයි හොඳටම ආයි කියලා දෙනවා. යකඩ කොපර් මේ ඉලෙක්ට්‍රෝඩ නම් කරන්නකෝ.
මේ ඉලෙක්ට්‍රෝඩ තෝරගන්නේ අපි අරය අණුව. ඒකයි ප්‍රයෝජනේ. හරිද? එහෙනම් ප්‍රයෝජන තුනක් කිව්ව පුතේ. ලෝහ ගබඩා කරන විදි තීරණය කිරීම නේද? ලෝහ ආරක්ෂා කරන විදි තීරණය කිරීම. ඊළඟට මම කිව්වා ලෝහ විකාදනය වන විකාදනය ආරක්ෂා කරන උපක්‍රම තීරණය කරන්නේ සක්‍රියතා ශ්‍රේණිය අනුව. ඊළඟට විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ තීරණය කරන්නේ කවුරු අනුවද? සක්‍රියතා ශ්‍රේණිය අනුව. හරිද? ගැටලුවක් නැද්ද? රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ තීරණය කිරීම අටපාඩමේ තියෙන්න ඕන. කෝෂවල ඉලෙක්ට්‍රෝඩ තීරණය කිරීම අරය අනුව. ලෝහ විකාදනය වළක්වන උපක්‍රම තීරණය කිරීම මෙයා අනුව. ලෝහ ගබඩා කරන ආරක්ෂා කරන ක්‍රම තීරණය කිරීම සක්‍රියතා ශ්‍රේණිය අනුව. තුනක් කිව්වා. පැහැදිලිද පුතේ? කාට හරි අපැහැදිලි නම් කියන්න යම් තැනක් ප්‍රශ්න තියෙනවා නම්. අවසාන ප්‍රයෝජන කීපයට යන්නේ මොකුත් නැද්ද? අවුලක් නැද්ද? මට ඉස්සෙල්ලා මිස් ඔය කොප මොකද්ද? මැසේජ් දෙකක් ආවා එකපාරට. පොඩක් ඉන්න. කොපසින් පරීක්ෂණේ 7 දී කරන්නේ. ඕවනේ සරල කෝෂය. එදා ඉතින් ඒවත් මුකුත් කිව්වේ නෑ මම. ඊට වඩා තියෙනවා 11. හරි සිං දිය වෙනවයි කියලා කිව්වේ. දිය වෙනවයි කියලා කිව්ව නිකන් කිව්වේ. මතකද ඒක? ස්ථානීය ක්‍රියාව කියලා එකක්. ඊළාට කොප තහඩුව මත වායු බුබුලු රැස් වෙනවා ද්‍රවණයනේ. ඒ නිසා සරල කෝෂේ කරන්ට් එක දිගට නිපදවන්න බෑ වුණ මතක් වෙන්නේ නැති චූටි කාලේ කියපුවා. ඊට වඩා ගොඩක් දේවල් තේ වැඩියෙන් ඉගෙන ගන්න තියෙනවා සමීකරණ ලියන්න තියෙනවා නේද? එහෙම ගොඩක් තියෙනවා හොඳේ. ටීචර් මොකද්ද නිතරම එන මොකද්ද නිතරම ඉලෙක්ට්‍රෝන පිට කරන ලෝහ නිතරම ඍණ අග්‍රයට සම්බන්ධ කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ලෝහ. ඒ කියන්නේ මෙහෙමයි. අහන්නේ මේක වෙන්නේ නැති. ඉලෙක්ට්‍රෝන පිට කරන එක්කෙනා තමයි කෝෂයකදී හොඳට අහගන්න. ඉලෙක්ට්‍රෝන පිට කරන එක්කෙනා තමයි පුතේ කෝෂයකදී විදුලිය නිපදවන එකකදී ඍණ අග්‍රය වෙන්නේ. අනිවාර්යයි. හරි. හැබැයි දැන් මම මේවා කිව්වොත් 10 වසර ළමයින්ට අවුලක් දෙයිද දන්නේ. පුතේ මෙතන ආදිස්සිය පිටින් කරන්ට් එක සම්බන්ධ කරලා තියුණොත් එයා මේ පැත්ත අපි කියන්නේ එතකොට ධනාත්මක. එයා අණුව තීරණය කරන්නේ. විද්‍යුත් විච්ඡේදනයක් මේක. දෙන්න වෙනස්. හරි දෙන්න වෙනස්. හරි. ඔන්න මාත්‍යේ මම එන ඊළඟ කොටසට යනවා. ඔය තියෙන ඔය වචන ඔක්සිකරණය වෙන එක්කෙනා තමයි අපි කියන්නේ ඇනෝඩ් එකේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියනවා ඔක්සිකරණය. එයාට ගැලපෙන වචනේ ඇනෝඩ්. එහෙනම් ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට කියන්නේ පුතේ ඇනෝඩය කියලා. හරිද? අපි 9 වසරේදී විද්‍යුත් විච්ඡේදනය කරාට මේ වචන ගැන කතා කරේ නැහැ. මොකද සමීකරණ ලියන්න තියෙන පුතේ 11 පන්තියේ. ඔක්සිකරණ ප්‍රතික්‍රියා ගැන. ඊළාට ඔක්සිහරණය. ඔක්සිහරණය කියන්නේ පුතේ කැතෝඩය. මේ මෙතන තමයි පුතේ කොපර් තහඩුව ගාව තමයි සිද්ධ වෙන්නේ වැඩි. මේ ඉලෙක්ට්‍රෝන පුතේ මෙහෙට එනවා කිව්වනේ මම. මෙතනට එන්නේ ඉලෙක්ට්‍රෝන එතකොට. මෙහෙට එනකොට මේ ද්‍රාවණයේ ඇතුලේ ඉන්නවා පුතේ H අයන. හරිද? ඒ H අයනලා ඉලෙක්ට්‍රෝන අරගන්නවා. H අයනලා දෙන්නෙක් සෙට් වෙනවා පුතේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා හයිඩ්‍රජන් වායුව. අන්නමයි පුතේ 10 පන්තියේ දරුවෝ. අහගන්න. මතකද අපි කොපර් තහඩුව ගාව වායු බුබුලු පිට වෙනවා කියලා කිව්වා. කොපර් තහඩුව වහගන්නවා වායු බුබුලු වලින්. ඕක තමයි ද්‍රවණය. එහෙනම් මේ වැඩේ වෙන්නේ පුතේ. හරි ඉලෙක්ට්‍රෝන අරගන්නවා හයිඩ්‍රජන් හදනවා. මතකද ආපහු එතකොට කොපර් තහඩුව උස්සලා මං කොපි හිදාන්න. එහෙම නැත්නම් කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දාන්න නේද? මේක සිද්ධ වෙන ගතිය අඩු කරන්න විද්‍රවණය කියන එක සිද්ධ කරන්න. අන්න. ඉතින් මර්ථේ මේ සමීකරණ අපි ලබන අවුරුද්දේ කතා කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන ගැනීමක්, මෙතන පිට කිරීමක්. ඔක්සිකරණය මෙතන ඔක්සිහරණය. එහෙනම් ඍණ අග්‍රය වෙන්නේ කොපර් තහඩුව, ධන අග්‍රය වෙන්නේ මේ ඍණ අග්‍රය වෙන්නේ යකඩ කොපර් තමයි මෙතන ධන වෙන්නේ. මෙතන සිංක් කියනවා සිංක් ඍණ. හරිද? ඒවා ගැන විස්තර අපි පස්සේ ආපහු කතා කරමු. ඊළඟ අවස්ථාවට මම යනවා ඔයත් එක්ක. ගල් කුට්ටියක් දාලා ගල් කුට්ටියක් දාලා
යපස් නේද? ඒ මොකද වෙන්නේ? යපස් වල තියෙන යකඩ වෙන් කිරීම තමයි ඔය පාට පෙන්නන්නේ. නැත්නම් ලෝපස් වල තියෙන යකඩ විතරක් නෙමේ එක එක ලෝහ තියෙනවා. හොඳට අහන් ඉන්න දැන්. උතේ මම චුට්ටක් යනවා සක්‍රියතා ශ්‍රේණියේ අර වෙන් කරපු රූපෙට නැවත පොඩ්ඩක්. ඉන්න. මෙන්න මේකට යමු. හොඳට අහන් ඉන්න. හොඳටම අහන් ඉන්න. සක්‍රියතා ශ්‍රේණියේ අවසාන ප්‍රයෝජන කීපය කතා කරන්න යනවා. මේ බලන්න මයිත්තේ මම හෙමින් කියනවා ඔයාලට. හොඳේ? හෙමින් කියන්නේ කටහඬ අඩු කරලා නෙමෙයි. මේක සෙමින් වාගේ ඔලුවට යන්න ඕන දෙයක් නිසා. උතේ මේ ඉහළ සක්‍රියතාවෙන් ඉන්න අය ඉන්නේ තනියම නෙමෙයි. ඒ කියන්නේ සෝඩියම් තනියෙන් නෙමෙයි. ඉන්නේ කොහමද? සෝඩියම් බහුතරය ක්ලෝරයිඩ් විදියට. සෝඩියම් ඉන්නේ බහුතරය සෝඩියම් ක්ලෝරයිඩ්. पोटेशियम इन Ka, magnesium MgCl2, calcium CaCl2, aluminium AlCl3. ඒ කියන්නේ පුතේ බහුතරයක් වැඩිම හරිද? වැඩියෙන්ම මේ ඉහළම ඉන්න ලෝහ ඉන්නේමයි පුතේ ස්වභාවිකව ඉන්න ක්‍රමය ඔයාගෙන් අහයි ක්ලෝරයිඩ් විදියට. හරිද? පාඩම් කරගමු. මාත් එක්කම දැන් පාඩම් කරගන්න. සක්‍රියතාවයෙන් වැඩි ලෝහ ඔයාගෙන් ඇහුවොත් ස්වභාවිකව ඉන්න ක්‍රමේ කොහමද ඉන්නේ මේගොල්ලෝ? ඔයා කියන්න ක්ලෝරයිඩ් විදියට. ඒ කියන්නේ වැඩිපුර මුහුදු ජලයේ මුහුද තුල එහෙම නැත්නම් පොළවේ පස්වල ඉන්නවනම් ඒ ඉන්නේමයි පුතේ ලවණ විදියටයි ක්ලෝරයිඩ් විදියටයි වැඩිපුරම ඉන්නේ. එතකොට අපි ක්ලෝරයිඩයකින් හොඳට අහගන්න. ක්ලෝරයිඩයකින් පුතේ ගලව ගන්න ඕනේ සෝඩියම්. 11 පටව දන්නව ගලවන විදිය. 11 කට්ටිය දන්නව. ඔව්. 11 කට්ටිය මැසේජ් දාන්නේ ඔය. හරි 10 කට්ටියටනේ මම මේ උගන්වන්නේ දැන්. ඒගොල්ලන්ගේනේ පන්ති. නේද? අරගොල්ලෝ මැසේජ් දානවා. ඒකට මට දැනගන්න පුළුවන්. ඔන්න 11 කට්ටියට කියලා දුන්නේම මතක් වෙලාද තේරුණාද කියලා. ඔව් නේද? පුතේ පොටෑසියම් ගන්න ඕනේ අපි. පොටෑසියම් ක්ලෝරයිඩ් ගේ. මැග්නීසියම් වෙන් කර ගන්න ඕනේ. කැල්සියම් වෙන් කර ගන්න ඕනේ. කරන එකම ක්‍රමයයි තියෙන්නේ 10 පටව හොඳට අහගන්න. එකම ක්‍රමේ තමයි පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් කෙලින්ම රත් කරනවා. දැන් මට 10 කට්ටිය උත්තර දෙන්න. රත් කරාම වතුර නෑ හොඳේ. කෙලින්ම ඝන සෝඩියම් ක්ලෝරයිඩ් රත් කරනවා, ද්‍රව කරනවා. මොකද්ද පුතේ වචනයක් ඉගෙනුවා ඉස්සර 9 කෙලින්ම ඝනයක් විලීන very good නේද? විලීන කරනවා. හොඳයි. පුතේ ඇති වෙන්නේ ඔන්න අපි මම මේ වාදනයක් අඳින්නම්. මේකේ ඇතුලේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන. අන්න හරිද? පොටෑසියම් ක්ලෝරයිඩ් රත් කරනවා, විලීන කරනවා. විලීන ද්‍රවය පුතේ එතකොට මේ විලීන ද්‍රාවණයේ ඇතුලේ මම මේ අඳින්න ලොකුවට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නම් මේ බං අන්ද වාදනයේ තියෙන්නේ. මේකේ ඇතුලේ ඉන්නේ පුතේ සෝඩියම් ධනායනයි ක්ලෝරයිඩ් ඩයනයි විතරයි. වතුර නෑ පොඩ්ඩක්වත්. හරිද? ඒ නිසා සෝඩියම් අයනයි ක්ලෝරයිඩ් ඩයනයි විතරයි. පුතේ මෙන්න මේ ඉහළ සක්‍රියතාවයෙන් ඉන්න ලෝහ ඉන්නේ ස්වභාවිකව ක්ලෝරයිඩ්. අපිට ලෝහය නිස්සාරණය කරන ක්‍රමය තීරණය කරන්න වෙනවා. මේ ලෝහය දන්නේ කොහොමද? මේ දෙන්නේ බැඳගෙන ඉන්නේ ආයනික බන්ධන නේද? හරි අමාරුයි. ආයනික බන්ධනයක් රත් කරාට ගැලවෙන්නේ නේ. එහෙනම් පුතේ සෝඩියම් ලෝහය, මැග්නීසියම්, පොටෑසියම් අපි ලෝහය නිස්සාරණය කරන ක්‍රමය තමයි විලීන කරලා මේකට දානවාමයි පුතේ කාබන් කුරු දෙකක් දාලා අපි මොකද කරන්නේ? විද්‍යුත් විච්ඡේදනය කරනවා, VV කරනවා, TV නෙමෙයි නේද? මොකද කරන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ අදාළ ක්ලෝරයිඩ් රත් කරලා විලීන කරලා මට වගේ කටපාඩමේ තියෙන්න ඕන. රත් කරලා විලීන කරලා VV කරනවා. මොකටද VV කරන්නේ? සෝඩියම් ගලවන්න, පොටෑසියම් ගලවන්න, පුතේ ලෝහය ගලවන්න. ලෝහය නිස්සාරණ ක්‍රමය. පැහැදිලිද? එහෙනම් ඒ ඉහළ කට්ටිය
ඔන්නමයි පුතේ මධ්‍යස්ථ කට්ටිය ගැන තමයි ඊළඟට මම ඔයාට කතා කරන්න යන්නේ. එයලා ඉන්නේ නෑ පුතේ ක්ලෝරයිඩ් විදියට. එයලා ඉන්නේ නෑ ක්ලෝරයිඩ් විදියට. එයලා ඉන්නේ කොහමද? එයලා ඉන්නේ කොහමද? මෙන්න ඉන්න විදිය. සිංක් ඉන්නවා, යකඩ ඉන්නවා, ටින් ඉන්නවා, ලෙඩ් ඉන්නවා, කොපර්. පුතේ මේ කට්ටිය ඉන්නේ කොහමද? ZNO Fe2O3 හරිද? ZNS sulfide හරිද? PbS ඊළඟට PbO2 lead oxide හරි zinc oxide තව ඉන්නවා පුතේ ZnCO3 zinc carbonate lead carbonate යකඩවල carbonate පුතේ එහෙනම් ඔයා අල්ලගත්තා නම් මම වේගෙන් කිව්වද මන්ද oxide O දෙකරින oxide S දෙකරින sulfide අපි එම ලියන්නේ sulfide ඊළඟට CO3 දෙකරින පුතේ carbonate එහෙනම් ඔහොම තමයි මේ මහ පොළවේ එක එක තැන්වල යපස්වල යකඩ අඩංගු පස් යපස් ලෝපස් හරිද අන්න ඒ මහ පොළවේ පුතේ කවුද සිංක්ලා යකඩලා ටින්ලා ලෙඩ්ලා මධ්‍යස්ථ මැද පෙළ පිටිකරු මේ ලෝහ තනියෙන් නෙමෙයි ඉන්නේ පුතේලා ඉන්නේ ඔක්සයිඩයක් විදියට එක්ක සල්ෆයිඩයක් එක්ක කාබනේටයක් පැහැදිලිද හැබැයි උඩ ඇවුම් ඉන්නේ ක්ලෝරයිඩ් විදියට Cl ඍණ පැහැදිලිද පුතේ එයාලා ගලවන්නේ කොහමද රත් කරා විලීන කරා ටක් දාලා කියන්නේ රත් කරා විලීන කරා PV කරා උඩ ආය මියාලා එච්චර සැරනේ කරන්ට් එක ඕනේ මැද පෙළ කට්ටිය ගලවන්න පුතේ මැද පෙළ කට්ටිය ගලවන එකක් අද දවසේ මම ඔයත් එක්ක වැඩිපුර කතා කරනවා යකඩ නිස්සාරණය කරන්නේ කොහොමද කියලා හරිද අතීතයේ ඉඳන් යකඩ නිස්සාරණය කරලා තියෙනවා පුතේ අපේ ලංකාවේ ඔයා ඉතිහාසයට ඉගෙනගෙන තියෙනවා නේද ඔව් යකඩ කියන ඒවා උණු කරලා යපස් වලින් සංශුද්ධ යකඩ ලබාගෙන තියෙනවා පුතේ ඉස්සර කාලේ අතීතයේ ඉඳන් එතකොට විද්‍යුත් විච්ඡේදන ක්‍රම භාවිතා කරන්නේ පුතේ කරන්නේ කොහමද Fe2O3 වගේ කෙනෙක් ආට මතකයි මං අර ගණන් හදනකොට පුතේ මතකද මවුල ගණන් මේ සමීකරණය තමයි වාට ගත්තේ කාබන් මොනොක්සයිඩ් එක්ක පුතේ මෙයා ඔක්සිහාරකයක් කියලා කියන්නේ ඔක්සිහාරකයක් ඔක්සිජන්ව ගලවනවා ඔක්සිහාරකයකින් කරන වැඩේ ඔක්සිජන් ගලවනවා යම් සංයෝගයක ඒ වැඩ කරන්න පුළුවන් ඇවුන්ට අපි කියනවා ඔක්සිහාරක ඔක්සිජන් යම් සංයෝගයකින් ඉවත් කරන්න පුළුවන් නම් අපි කියනවා ඔක්සිහාරකයක් පුතේ ඔක්සිහාරක කාබන් මොනොක්සයිඩ් සහ කාබන් තමයි ඔයාගේ මට්ටමින් කතා කරන්නේ එතනිනුත් කාබන්ගේ ඔක්සිහරණය අපි කතා කරන්නේ නේ කාබන් මොනොක්සයිඩ් මතකද යකඩ මවුල තුන් දෙකක් ගැලවුණා නේද යකඩ මවුල දෙකක් ගැලවුණා දෙකයි Fe ධන කාබන් ඩයොක්සයිඩ් මවුල තුනයි කාබන් මොනොක්සයිඩ් මවුල තුනයි ඔහම ගණන් හැදුවා අන්නේ සමීකරණය එනම් තේ සරල ක්‍රමේ අහගන්න මැද පෙළ කට්ටිය ඉන්නේ කොහමද හයිවාගින් විභාගෙදී ඔක්සයිඩ් විදියට මම තා වැඩියෙන් කිව්වා සල්ෆයිඩ් කාබනේට විදියට ඉන්නවා ඔයාට වැඩියෙන් තියෙන්නේ ඔක්සයිඩ් විදියට ඉන්නවයි කියලාවත් අඩුම ගානේ උවමනාවෙන් මතක තියාගන්න මැදාය මේලා ක්ලෝරයිඩ් මේලා ඔක්සයිඩ් හරිද ගලවන්නේ කොහොමද පුතේ ලෝහය නිස්සාරණය ඔක්සිහරණ ක්‍රම රත් කරනවා ඔක්සිහාරකයක් එක්ක අපිට යකඩ සිංක් ටින් ලෙඩ් කොපර් පුතේ ගලව ගන්න පුළුවන් තේරුණාද අන්න රත් කරලා මේවා රත් කරාට පුතේ සෝඩියම් එන්නේ නැහැ අනිවාර්යෙන් කරන්ට් එකෙන්මයි මූව් වෙයි කරන්නේ ඩවුන්ස් කෝෂය කියලා එකක් තියෙනවා ඒ ඩවුන්ස් කෝෂය තුල විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියෙන් තමයි මේ ලෝකේ මොනවද නිපදවන්නේ සෝඩියම් ලෝහය පැහැදිලිද රයිට් ඒවා අපි ඩවුන්ස් කෝෂය කතා කරන්න තේ 11 පන්තියේ විද්‍යුත් රසායන පාඩමේ හරි රයිට් එහෙනම් අන්තිමේ උන් ගැන මොනවා කියන්නද මන්ද නේද අවම සක්‍රියතාවය නිදහසේ ඉන්නේ පුතේ
නිදහසේ. හැබැයි පුතේ නිදහසේ ඉන්න ගියාම දඟලන වැඩි මම මඩ ගාගෙන ඉන්නේ. හරි ඇඟේ මඩ අලවගෙන වැලි කෑලි අලවගෙන මඩ කෑලි අලවගෙන සමහර වෙලාවට කොළ කෑලි අලවගෙන නේද අර දි รา පත් වෙන කොළ ආස්සේ පොළව තුල හොඳේ මේ අර දැන් අප්‍රිකාවේ පොළව එහෙම ආරම්භයි ඔය රත්තරන් එහෙම හරියට තියෙනවයි කියනවනේ නේද ඒ කියන්නේ සංසුද්ධම නෙමෙයි ඒවා නිකන් මිශ්‍ර වෙලා තියෙන හැබැයි කාත් එක්කවත් සම්බන්ධතාවය ඇති කරගෙන නැහැ වායුගෝලයේ තියෙන ඔක්සිජන් විශේෂයි රත්තරන් ඔක්සිජන් දිහා බලන්නේවත් නැහැ හරිද සිල්වර් ඔක්සිජන් දිහා බලන්නේ සාමාන්‍ය තත්ත්වයකදී ටිකක් වැඩි තත්ත්වයක් දුන්නොත් සිල්වර් ඔක්සයිඩ් වගේ එකක් හදන්න පුළුවන් නමුත් පුතේ මේ මහ පොළවේ ස්වභාවිකව ඉන්නේ නිදහස් මූලද්‍රව්‍ය විදියට දැන් මොකද කරන්නේ මඩ ගාගෙන ඉන්නවනම් හොදලා ගන්නකො නේද එච්චරයි හොදලා ගන්න හරිද ගොඩක් වෙලාවට ඒවා කුඩු කරලා වතුර පාරක් අල්ලනවා රත්තරන් කියන ඝනත්වයේ වැඩි ලෝහයක් පුතේ එයා වැටෙනවා අර මොනවාද බර නැති ඒවා ඝනත්වය අඩු ඒවා ඉස්සරහට වතුර පාරත් එක්ක තල්ලු වෙලා යනවා හරි සෝදලා ගාරලා මැණික් නේද මැණික් ගරන්නේ වගේ තමයි එහෙනම් මැණික් ගරද්දි බර ඒවා කූඩේ යටට එනවා මැණික් ගල් ටික නේද අනිත් ඒවා උඩ ඒවා අපි අයින් කරනවා සරල භෞතික ක්‍රම අන්න කිසි කරදරයක් නැති කට්ටිය පුතේ නේද කරදරකාරී කට්ටිය උඩ අය මෙයාලත් ඒ වගේ ටිකක් ඇයි මේගොල්ලෝ කසාද වැඳපු අය මේගොල්ලෝ දෙහන්න හරිම අමාරුයි නේද මෙයාලා නිකන් රත් කරාම වෙන් කරන්න පුළුවන් මෙයාලා කරන්ට් එකෙන් තමයි වෙන් කරන්නේ එච්චරට වෙන් වෙන්නේ නැහැ ආයනික බන්ධන හදලා තියෙන්නේ නේද මතකයි අන්න මල්තේ මෙයාලා කිසිම බැඳීමක් නැහැ නිකන් ඔහේ මඩ ගහගෙන පිළුමක් ගහගෙන ඉන්න අය අපි පොඩ්ඩක් හොදලා කරලා ගන්නෝ අවම ප්‍රතික්‍රියාකාරීත්වයක් තියෙන කට්ටිය පැහැදිලිද මයින්තේ යන්නේ නම් ඔයා ටියුට් එකේ අවසාන කොටස ලෝහ නිස්සාරණ ක්‍රම පුතේ තරු 4ක් 5ක් දාගන්න එතන ප්‍රධාන මාතෘකාවට ක්‍රමේ 3 අංක 4 කියලා තියෙන තැන තරු දාගන්න ලෝහ නිස්සාරණ ක්‍රම වාගෙන් අහනවාමයි 10 කට්ටියකින් අහනවා 10 පේපර් එකක් ආවොත් ලෝහ නිස්සාරණය ගැන අහනවා අය කොළහෙදි කොහොමවත් අහනවා ඉතින් හොඳයි හරි බලන්න ලෝහ නිස්සාරණ ක්‍රම හඳුනා ගැනීමට උතේ සිම්පල් ලේවල මම ගත්තේ උඩම සෙට් එක පොටෑසියම් සෝඩියම් කැල්සියම් වැනි ලෝහ ස්වභාවිකව පවතින ආකාරය කුමක්ද ලියන්න KCl 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 NaCl 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 calcium chloride CaCl2 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 වැනි ක්ලෝරයිඩ් ලෙස කියලා දාන්න. වැනි ක්ලෝරයිඩ් අල්කයන් ක්ලෝරයිඩ් සාමාන්‍ය ක්ලෝරයිඩ් ලියන්නේ Cl වින බරන් එතන දාගන්න. මේක කියවන්නේ ක්ලෝරයිඩ් යක්. ක්ලෝරයිඩ් ලෙස වේ. සිම්පල් B ඉහත මූලද්‍රව්‍ය නිස්සාරණ ක්‍රමය කුමක්ද ලියමු. ලියන්න මේවා තුල ඒ කියන්නේ KCl NaCl කියන ඒවා මේවා තුල ප්‍රබල අයනික බන්ධන පවතින නිසා අයි කියන්නේ මේවා තුල ප්‍රබල අයනික බන්ධන පවතින නිසා අදාළ සංයෝගය අදාළ ක්ලෝරයිඩ් කියලා දාමු නේද අදාළ ක්ලෝරයිඩ් රත් කර පුතේ 11 වසරේ කට්ටිය දන්නෝ සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය කීයද විලීන වෙන උෂ්ණත්වය එක්කෙනෙක් ඉන්නවනම් 840යි හොඳේ විලීන වෙන උෂ්ණත්වය 840යි මේක
සෝඩියම් නිස්සාරණ කෝෂය තුලදී කැල්සියම් ක්ලෝරයිඩ් චුට්ටක් දාලා පුතේ 600ට අඩු කරගන්න පුළුවන්. හරිද? ඒවා ලබන අවුරුද්දේ තියෙන්නේ 10 වසරේ කට්ටියට. හරි. හරි නේද? ඔන්න මම නිකන් කිව්වේ ඕනනම් සටහන් කරගන්න විලීන උෂ්ණත්වය 840යි ඇත්තටම. ඒක අඩු කරන ක්‍රමයක් තමයි ඩවුන්ස් කෝෂය තුලදී කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරලා තමයි අපි ඩවුන්ස් කෝෂයට දාන්න පෙර විලීන කරපු එක තමයි ඩවුන්ස් කෝෂයට දාන්නේ. හරි විද්‍යුත් විච්ඡේදන කෝෂයට. ලියන්තේ ක්ලෝරයිඩ් වෙන පාටකින් ලියමු විද්‍යුත් විච්ඡේදනය කිරීම මගින්. ඔන්න නිස්සාරණ ක්‍රමය. විද්‍යුත් විච්ඡේදනය කිරීම මගින් මේවා තුල ප්‍රබල අයනික බන්ධන පවතින නිසා මෙම ක්ලෝරයිඩ් විලීන ක්ලෝරයිඩ් නැත්තම් බලන්න ලිව්ව විදිය හරිද කියලා විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය VV විලීන කියලා ලිව්වේ නැද්ද? විලීන කියලා දාගන්න. මෙම ක්ලෝරයිඩ් රත් කර විලීන කර අන්න එම ලියලා නැත්තම් පුතේ ලියා ගන්න. බලන්න හරියට ලිව්වද කියලා. මෙම ක්ලෝරයිඩ් රත් කර විලීන කර විද්‍යුත් විච්ඡේදනය කරයි. විද්‍යුත් විච්ඡේදනය කරයි. අන්න එහෙම තමයි අපි ලෝහය ගන්නෙ. හොඳයි. right. යන්න අනිත් පැත්තට 10 15 පිටුව. 15 පිටුව. මධ්‍යස්ථ සක්‍රියතාවයකින් යුතු ලෝහ නම් කරන්න. පුතේ ලියාගෙන යන්න අර මැද පෙළ කට්ටිය. මැද පෙළ කට්ටිය ලියාගෙන යන්න. යකඩ මම කියනවා ඔයා ලියනවා. යකඩ Fe tin Sn tin සිංහලෙන් ලියන්න වරහන් ඇතුලේ සංකේත ලියන්න. tin Sn ලියන්න ඕනද? tin Sn ඊළඟට lead Pb Sn Pb Fe යකඩ Zn copper ඔන්න මධ්‍යස්ථ ලෝහ ඉහත මධ්‍යස්ථ ලෝහ ස්වභාවිකව පවතින ආකාරය හා ලෝහ නිස්සාරණ ක්‍රමය කුමක්ද? හරිද? ඔන්න පුතේ මේ ප්‍රශ්න වලට කඩලම දුන්නේ ඔයගලන්ට විභාගයට ලේසි වෙන්න. ටියුට් නැති කරගන්න එපා. ටියුට් 11 වසර දක්වා තියාගන්න ඕනේ. හරිද? ලියන්තේ ඔක්සයිඩ් තියෙන විදිය අහනවනේ ඉස්සරලා. මධ්‍යස්ථ ලෝහ ස්වභාවිකව තියෙන්නේ ඔක්සයිඩ් කියන එක වාට සංකේත වලින් ලියන්නේ කොහමද? ඒවත් ඉගෙන ගන්න. O2 ඍණ ඔක්සයිඩ්. හරිද? කමා සල්ෆයිඩ් දෙක ඍණ සිංහලෙන් ලියන වරහන් ඇතුලේ දාගන්න සංකේත ක්‍රමය. සල්ෆයිඩ් කාබනේට CO3 දෙක ඍණ කාබනේට. ඒ දෙක වැඩියෙන් පුතේ හොඳේ දැනගෙන ඉන්න ඒවා. ඔයාට 10 පන්ති 11 පන්ති වැඩිපුර තියෙන ඔක්සයිඩ් විදියට තියෙනවා කියලා විතරයි පොතේ තියෙන්නේ. සල්ෆයිඩ් විදියටක් තියෙනවා කාබනේට විදියටක් තියෙනවා. හරිද? උදාහරණයක් ඒ අතරින් ඕනනම් ලියන්න. නිස්සාරණ ක්‍රමය පොඩ්ඩයි ආකාරය පවතින ආකාරය ලෝහ නිස්සාරණ ක්‍රමය නේද? ලෝහ නිස්සාරණ ක්‍රමය එතන ලියන්න ඉඩමදි කොහොමද ලියාගමු. කොහොමද ලියාගන්න එතන අස්සෙන් වෙන පාටකින් ලියන්න පුතේ. වෙන පාටකින් ලියන්න වෙනත් සංයෝග සමග ඔක්සිහරණය කිරීමෙන් ඔක්සිහරණය කියන වචනේ highlight කරගන්න. ඔක්සිහාරකයක් දාලා අපි ඔක්සිජන් ගලවනවා. හරි Fe2O3 උදාහරණයක් දාගන්න. zinc S ZnS zinc sulfide zinc oxide ඊළාට Fe2O3 Fe3O4 හරි ඔහොමත් කට්ටිය Fe3O4 Fe2O3 Fe3O4
මේ යකඩ ඉන්න විදි ඔක්සයිඩ් වර්ග විදියට පෙරෝසෝෆෙරික් ඔක්සයිඩ් කියලා මේකට කියන්නේ Fe3O4 10 ළමයින්ට කිව්වනේ මම. ඔව් Fe3O4 මිස් පේපර් පුතේ පේපර් ක්ලාස් එක ලබන බදාදා තියෙනවා 10 වසරේ ළමයින්ට 10 වසරේ ටියුට් එකේ දාලා තියෙනවා ටියුට් එක 11 වසරේ කට්ටියට පුතේ එවනවා PDF කරලා පේපර් ක්ලාස් එකට එන කට්ටිය PDF එක ගන්න. හරිද? ඔයාලා ටියුට් එක හදන දවස්වල මේ ටියුට් එක ප්‍රශ්න පත්‍රයේ print කරලා තිබුණේ නැහැ නිසා 11 වසරට ඉක්මනට ටියුට් එක දෙන්න ඕන වෙච්ච නිසා ජෛව ගෝලයේ මාතෘකාව ඒ පේපර් එක දැම්මේ නැහැ. හරිද? ඒ නිසා ඒක PDF කරලා එවනවා. මොකද 11 වසරේ ළමයි ඔක්කොම ටික එන්නේ නැහැ නේ පේපර් ක්ලාස් එකට නේද? ඒගොල්ලන්ට පුළුවන් කියලා හිතාගෙන ඉන්න කට්ටිය විභාග පාස් වෙන්නේ ඒකක් ගන්න තියරි කරාම ඇති කියලා හිතන් ඉන්නේ. 10 කට්ටිය එම නෑ 10 කට්ටිය මම හිතන්නේ බහුතරයක් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ එකට පේපර් එක දාලා ඇති. ලබන බදාදා 4ට තියෙන්නේ. ඊයේ ළමයි කැමති වුණා පුතේ 4ට නැගිටිනවයි කියලා. හරි උදේ 5ට තියෙන්නේ මිස් මොනවද? 4ටයි කිව්වනේ අපි ඊයේ කතා කරගත්තා. අපේ ඊයේ මිස් 4ට එනවයි කිව්වනේ. 10 ටියුට් එකේ තියෙනවා මිස් පේපර් එක හරියන්නේ ඒක නේ 10 ටියුට් එකට දාලා ඇති. ඒ කියන්නේ ද්‍රවස්ථිති පීඩනයේ පාඩමේ ටියුට් එකට පේපර් ක්ලාස් එකේ ටියුට් එකක් දැම්ම අවසාන වාර එකක් දැම්මේ හොඳේ. රචනායකට තාම සමහර ඒවා ලියන්න බැරුව ඇති. හැබැයි මේ මාසය ගලාගෙන යනකොට ඔයාට මේ පාඩම ඉවර වෙනවා. ඊළාට සර්ග විද්‍යුතයේ පාඩමේ යම් කොටසක් එනවා ඉවර වෙනවා. එතකොට ඒ අවසාන වාර විභාග පේපර් එකට උත්තර ලියන්න පුළුවන් වෙයි පේපර් ක්ලාස් එකේදී. හොඳේ. ඒ නිසා බැරි ඒවා අපි තියමු ඉතින්. නේද? බැරි ඒවා තියලා අපි පුළුවන් ඒවා කරමු. තාම තියරි කතා කරමු නැති ඒවා තියුණා. හරි නේද පුතේ? එහෙනම් ඔතන ලියන්න නිදහස් මූලද්‍රව්‍ය ලෙස පවතින ලෝහ නම් කරන්නලු. ලියන්න බලන්න තනිය. උදේ 4 6 නෙමි සව්වෝ. හරි 4 ඉඳන් 6 වෙනකම් දැම්මා. රෙකෝඩින් දානවා. ඉතින් ඔයාලට නිදහස් වෙලාවට පාඩම් කරන්න පුළුවන් වෙලාවට නැවත ප්‍රශ්න පත්‍රයේ රෙකෝඩින් එක බලන්න උදේ පාන්දර කම්මැලියෝ නැගිටින්න එක කට්ටිය. AGPTAU. ඔව් හරි දෙනුවන්. දෙනුවන් හොඳයි. ඩක්කාල දැන් උත්තර දානවා මට. හරිද? AG කැපිටල් පුතේ. කැපිටල් AG ඊළඟට PT අපේ රැප් එකේ කට්ටිය අපි සක්‍රියතා ශ්‍රේණියේ පාඩම් කරන කවිය දන්නව නේද? පොට්ට සෝමගේ කැවුටු මැගී ඇලිස් අර ලියා ගන්න ඕනේ දෙසරයක් තුන් සරයක් කියන්න. තිත්ත යකඩ ටින් කාලා ලෙඩ වෙලා. අන්න තිත්ත කියන්නේ තුත්ත නාගා. තිත්ත යකඩමයි. ටින්මයි. තිත්ත යකඩ ටින් කාලා ලෙඩ වෙලා. ලෙඩා PB. හරි ලෙඩා PB. එතන ඉඳන් කවියක් ඔයාට මම කිව්වා හදන්න කියලා. මම හැදුවේ රැප් එකක්. CUHGAG PTA. හරි CUHGAG PTA. එහෙනම් පොට්ට සෝමිගේ කැවුටු මැගී ඇලිස් තිත්ත යකඩ ටින් කාලා ලෙඩ වෙලා CUHGAG PTA. ඔක පාඩම් කරගන්න. හරි අට පාඩමේ තියෙන්න ඕනේ ශ්‍රේණිය ඉතාම වැදගත් විභාගයට යාමට පෙර. හරිද? කොහේ හරි තැනක විභාගේ ලියන්න පෙර ඔයා පොලේක ලියා ගන්න මේකෙන් ආවර්තිතාවක් වෙන්නේ මේකෙන් කෙමිස්ට්‍රි ගොඩ යන ප්‍රතිශතය ඉතා වැඩි. හරි නේද? රයිට්. පුතේ නම් සක්‍රියතාවයේ අඩු ලෝහ. අපි යමු එහෙනම් පැහැදිලි පුතේම සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන ටික තමයි මම කතා කරේ. ආයි නිකන් ඔයා ටියුට් එකේ බලන්න පුතේ ටක් දාලා බලන්න. ලෝහ නිස්සාරණ ක්‍රම තීරණය කරනවා කාට අනුවද? සක්‍රියතා ශ්‍රේණියට අනුව. සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන දෙකක් ලියන්න කිව්වොත් අක්කේ ලියන්න. ලෝහ නිස්සාරණ ක්‍රම තීරණය කිරීම. එච්චරයි. ඊළඟට විද්‍යුත් රසායනික කෝෂවල ඒ ඉලෙක්ට්‍රෝඩ ලෝහ තීරණය කිරීම. නේද? කෝෂවල ඉලෙක්ට්‍රෝඩ තීරණය කරා. ඊළඟට ලෝහ විකාදනය වළක්ව ගන්න ක්‍රම තීරණය කරා. ලෝහ ගබඩා කරන ක්‍රම තීරණය කිරීම. හරිද වයි පුතේ? හැමෝටම තේරුණාද? එහෙනම් මම යනවා ඊළඟ කොටසට. right. ඔන්න පුතේ ඔය රූපේ ඇති ඔයාට මේ මොකද්ද මේ නිකන් ග්ලාස් එකක්ද? නෑ වයින් ග්ලාස් එකක් නෙමෙයි. මේකට කියන්නේ පුතේ ධාරා ඌෂ්මකය කියලා. මොකද්ද මේක? ධාරා ඌෂ්මකය. මේකේ උසමයි පුතේ අපි ගත්තොත් මීටර්
60ක් විතර සෙන්ටිමීටර් නෙවෙයි මීටර් 60ක් ඔයා හිතන්න අම්මෝ තඩි ලුස පෝරණුවක් කියලා මේකේ නම පුතේ මොකද්ද ධාරා ඌෂ්මකය හරිද මේකට කියන්නේ අපි ධාරා ඌෂ්මකය ඌෂ්මකය මේ නම අහලා තියෙනවද එතකොට පෝරණුවේ කියලා ලියපු ළමයින්ට ලකුණු දෙන්නේ නැහැ සමහර අය ලියනවා එහෙම යකඩ නිස්සාරණය කරන පෝරණුව දෙයිද ලකුණු නැහැ මේකට නමක් තියෙනවා හරිද මේකට නමක් තියෙනවා ඒ නිසා මේකගේ නම ධාරා ඌෂ්මකය හරි එහෙම ලියන්න ඕනේ ධාරා ඌෂ්මකය මේකේ උසමයි පුතේ මීටර් 60ක් පමණයි පුතේ මොකද්ද මේ අපි ධාරා ඌෂ්මකයකින් කරන්නේ යන්නේ යකඩ නිස්සාරණය කරන්න යන්නේ යකඩ ගලවන්න යන්නේ මගේ ප්‍රශ්නේමයි පුතේ හොඳට අහන් ඉන්නවා යකඩ මේ මහ පොළොව මත තියෙන්නේ යපස් විදියට ඒ යපස් වල වැඩිපුරම තියෙන්නේමයි පුතේ Fe2O3 පුතේ මේකගේ නම හිමටයිට් ඔන්න හරිද හිමටයිට් මතක තියෙන්න ඕනි හරිද හිමටයිට් පුතේ වැඩිපුරම යපස් වල ඉන්න සංඝටකය හිමටයිට් මොකද සංකේතය Fe2O3 Fe2O3 පුතේ තව නැද්ද එතකොට සංඝටක යකඩ අඩංගු තියෙනවා එක්කෙනෙක් තමයි මයි පුතේ ලිමෝනයිට් අන්න ගෑනු ළමයින්ට නම් ටිකක් දෙනවා හිමටයිට් කියන්නේ කොල්ලෙක් හරිද හිමටයිට් ලිමෝනයිට් ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි නිමෝනයිට් ඔක්කොම නයිට්ලා මැග්නටයිට් අන්න පුතේ මැග්නටයිට් හරිද මැග්නටයිට් ලිමෝනයිට් හිමටයිට් වැඩියෙන්ම ඉන්නේ හැබැයි හිමටයිට් කවුද සූත්‍රය Fe2O3 එක්කෙනෙක් පුතේ මෙතන පෙරස් කාබනේට් මැග්නටයිට් ලිමෝනයිට් වලට අපි කියනවා අර මොනවාද Fe3O4 ඒ වගේ එහෙම ඒවා වෙනස් වෙන්න පුළුවන් ඔයාට මේ සිංහල නම් ලිව්වම ඇති අහන්නෙත් නෑ වැඩිය නමුත් දැනගෙන ඉන්න ඉතින් වැඩිපුරම තියෙන එක්කලා හිමටයිට් එයා නම් ඕනෙමයි Fe2O3 පැහැදිලිද එයා තමයි මාතේ යපස් වල වැඩියෙන්ම ඉන්න කෙනා මොකද කරන්නේ අපි මොකද කරන්නේ බලමු මොකද කරන්නේ කියලා ඔන්නමයි පුතේ මේ ධාරා ඌෂ්මකයට ඉස්සරහා කියන්නේ යකඩ උඩම ඉන්න එක්කෙනෙක්ද මැද පෙළ පිටිකරුවෙක්ද මැද පෙළ නේද මොකද ලියන්නේ එහෙම මොන පන්තියද පොඩ්ඩයින් පුතේ බාතිල මේ බොයි ස්කූල් නේද පුතේ බාතිල සිරිදම්මේ ඔව් බාතිලනේ එහෙම සිරිදම්මේ පුතේ ඔන්න මේ මෙයා දානෝ ළමෙක් පොසිටිව් වුණා කියලා එයාලගේ ඉස්කෝලේ 10 ළමෙක්ද 10 කෙනෙක් පුතේ සිරිදම්මේ ළමයි ඔව් මේ එහෙමද ඉස්කෝලේ ගියාද ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න පුතේ ඉතින් හොඳේ ඒකයි ඉස්කෝලේ අන්න ඒක තමයි තියෙන දැන් ළමයින්ට කොච්චර කිව්වත් පුතේ කට වහගෙන ඉන්නකවත් ඉතින් කෑම කන වෙලාවට කතා අරිනවා කෑම කන වෙලාවට නෙමෙයි පන්තියේදී එක තැන එක ළඟ සමහරවට ඉන්නවා පොඩි ළමයි හොඳයි කියලා හිතනවා පුතේ උන්ට ඉන්න කිව්වාම එක තැනක ඒ පොඩි යවුන් ඉන්නව ඇත්තටම මේ සිද්ධ නැතත් ලබන සතියමයි පුතේ ওই සිද්ධිය තවත් වැඩි වෙනවා දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තනින් තන ඉස්කෝල පිටින් වහන්න තත්ත්වයක් ආයි තනින් තන උදා වෙලා හැබැයි රජයෙන්මයි පුතේ ඉස්කෝල වහන්නේ නැහැ ඒකයි වැඩේ රජයෙන් ඉස්කෝල වහන්නේ නැහැ පොසිටිව් වෙන එක්කෙනාට එයා හොඳ වෙනකන් හරි මොකක් හරි මේ පන්තියම නිරෝධානය කිරීම ඒ වගේ දේවල් කරලා අනිත් පන්ති ගෙන්නනවා ගර්ල්ස් ස්කූල් එකේ එහෙම පුතේ ඔන්න ගර්ල්ස් ස්කූල් එකේ ළමයි ගර්ල්ස් ස්කූල් එකේ නාට්‍ය මිස්ටර් පොසිටිව් ටීචර් තුන් දෙනෙක්ට බුදුම්මේ ඔව් ඒකයි දේශපාලනය කරන කට්ටියගේ ළමයි පුතේ එක්ක පිට රට ඉන්නේ එක්ක මේ මොනවාද අපේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ඉන්නේ නේද පොඩි දරුවන්ට ඉගෙන ගන්න අනිත් කට්ටියට දුප්පත් කට්ටියට ඉගෙන ගන්න තමයි දැන් ඉස්කෝලේ ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා අපේ ළමයින්ගේ විනය නැති වුණොත් පුතේ ප්‍රධාන දේ විනය නේද විනය නැති වුණොත්
නේද? කතා කර කර හිටියොත් කොච්චර කතා කරන්න එපා කිව්වත් ඒගොල්ලෝ අනිවාර්යෙන් කතා කිරීමක් තියෙනවා. ඒ නිසා තමයි ඔක ලෙඩේ බෝ වෙන්නේ. ඉතින් ළඟ ඉන්න කෙනා කතා කරාම කතා නොකරත් බෑනේ මිස් කියලා ඔයාලා මට කියයි. ඈ ඒක කෑ ගන්නකොට අහන් ඉන්න වෙනවනේ එහෙම කියලා. එහෙම කරදරකාරී ළමයි ඉන්නව පන්තිවල. නේද? කොච්චර කව කට පියාගෙන ඉඳහන් කියලා ඉන්නේ නැහැ. කෑ ගන්නවා. මොකද විස්තර තියෙනවනේ පුතේ මාස ගානක තිස්සේ තියෙන බේගල් ටික ඒ ටික ඔක්කොම අතාරිනවා ටීචර් කෙනෙක් පන්තියේ නැති වෙච්ච ගමන්. ඉතින් පොඩි අනාරක්ෂිතභාවයක් තියෙනවා. ඔයා යනවා නම් ඉස්කෝලේ ඉතාලම පරිස්සමෙන් කෑම කනකොට පුළුවන් තරම් උදකලා වෙලා කන්න පුළුවන් නම් හරි. පන්තියේ දැන් 20කට වැඩිය ඉන්නවා නම් නේද? එතකොට අවුලක් වෙනවා. මොන අපේ ඉස්කෝලේටත් ඊයේ මං හිතන්නේ අපේ 10 11 ළමයි ඔක්කොම ගෙන්නලා අපේ ඉස්කෝලේ ඉහළ ඕඩර් එකක් පිට එක පන්තික ළමයි 27ක් 28ක් PHI මහත්තයා ඇවිල්ලා ලොක්කම ඇවිල්ලා බැනලා ගියා පුතේ අපේ ඉස්කෝලේට. කියන්න එපා හොඳේ. කියන්න එපා නෙවෙයි ළමයිනුත් දාන්න ඔක්කොම දාන්න. හැමෝම ඉතින් වැරදි වැඩක් ඇත්තටම මේකේ මේ ආදීනව මේකේ දේ තේරුම් ගන්නේ නැතුව එහෙම කරපුවාම නේද? උගන්නන එක නෙමෙයි ප්‍රශ්නේ ළමයි බේර ගන්න ඕනනේ. ඒ නිසා ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලා යනවා නම් පරිස්සම් වෙන්න. හරිද? අනිත් එක තමයි කාට හරි අර දැන් මේ දරුවෝ හොඳයි ඇත්තටම. ඒ මැසේජ් එක පුතේ දෙන්න. හරි ඇලෝසියස් එකේ ඊයේ නෙමෙයි පෙරේදා දරුවෙක් පොසිටිව් වෙලා ඇලෝසියස් එකේ ඉතින් ඒකයි තත්ත්වය. පරිස්සමෙන්ම යන්න. හොඳම වැඩේ දැන් මෙහෙමම උගන්නන එක කියලා මට නම් හිතෙන්නේ. නේද? මම නම් දැම්ම පටන් ගන්නෑ ෆිසිකලි ක්ලාස්. මොකද ළමයි පහක් හිටියනම් මට ඈත දාලා මගේ මේ අපේ ගෙදර හරි ගඟුලේ හරි දාලා උගන්නන්න තියුණා. පහක් නෙමෙයිනේ පුතේ නේද? පන්තියේ තොගයක් ඉන්නකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාට වැඩිය අන්තයි. ඒ නිසා තරහ වෙන්න එපා. අපි මෙහෙම කරමු. ඔයාට මම සර් හොඳටම කියලා දෙනවානේ. නේද? ඔයාට අනිත් විෂයන් ටික තමයි දැන් මේ පොඩි අවුලක් තියෙන්නේ. සමහර දෙමාපියෝ ඇවිල්ලා කියනවා සමහර ඔන්ලයින් තේරෙන්නේ නැහැ කියලා නේද? අපේ එක ටිකක් අපි උඩින් තියනවා කියලා තමයි මම දන්නේ අම්මලා තාත්තලා ඇවිල්ලා කියන එක මම කිව්වේ. හරිද? ඔයාලට හොඳටම යනවා කියලා මේ විද්‍යාව එක නම්. එහෙම පුළුවන් තරම් උපරිම උත්සාහ කරනවා. වාඩි වෙලක් නෙමෙයි මම උගන්වන්නේ පන්තියේ වගේම නේද? සරුත් එහෙමයි. එතනට වෙලා ඔයගොල්ලෝ ඉන්නවා කියලා ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන තමයි බෝඩ් එක හරහා උගන්වන්නේ. ඉතින් සිග්නල් අවුල් තමයි දරුවන්ට එක එක ඒවා තියෙන්නේ. එහෙම නැත්තම් පුතේ මං හිතන්නේ අවුලක් වෙන එකක් නැහැ. විද්‍යාව ටික නම් ඔයාට. සා යන තැන්වලදී පරිස්සමෙන් ඉස්කෝලේ ගිහිල්ලා පරිස්සමෙන් එන්න බෝ කරගන්න එපා. ඒක තමයි ගොඩක් තැන්වල පුතේ හැදිලා තියෙනවා. ලබන සතිය වෙනකොට මොනවා වෙයිද කියන එක මටත් හිතා ගන්න බැහැ. හරි. මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් ඔයාලා පරිස්සම් වෙන්න. එළියට යනවා නම් පරිස්සම් වෙන්න අනිවාර්යෙන්ම. හරි. එහෙනම් අපි යකඩ නිස්සාරණය කිරීමේදී මේ ධාරා ඌෂ්මකයට අපි දාන දේවල් ටිකක් තියෙනවා. ෆැක්ටරියකට තේදළු ෆැක්ටරියකට නම් අපි තේදළු ගිහින් දෙන්න ඕනනේ නේද? අඹරන් අන්න ඒ වගේ. මේ ධාරා ඌෂ්මකයට පුතේ මේ ඉහළින් මේ උඩින් හරිද? මේ උඩින් මොකද්ද? මේ ඉහළින් වත්තේ අපි දාන අමුද්‍රව්‍ය ඔයාගෙන් අහනවා විභාගෙන් මොනවද? එක්කෙනෙක් තමයි මයි පුතේ. අපි දාන එක්කෙනෙක් තමයි යපස්. හරි යපස් දාන. කෙලින්ම ගල් ගෙඩි මේ දාන්නේ කුඩු කරලා. හරිද? යපස් දාන. යපස් වල වැඩියෙන් ඉන්නේ කෙනා දැන් දන්නවනේ හිමටයි නේද? හිමටයි. මේ ප්‍රශ්නේ මේ විදිහට අහන්නේ. යපස් වල යකඩඩංගු වැඩිම සංයෝගය හිමටයි. ඊළඟට ඔන්න තව එක්කෙනෙක් දානවට කෝ හරි මොනවාද කොක් දාන්නේ කුකුලෙක් වගේ නේද? කොක් ගෑවනේ මේ යන්නේ මම කොක් කියලා ලිව්වේ කාබන් පුතේ. හරිද? ගල් අඟුරු జాතියක්. අධික රස්නයක්මයි පුතේ කොක් රත් කරාම අපට දෙනවා. යකඩ නිස්සාරණය කරන්න යන්නේ රත් කරලා හරි ඒ රත් කරන්න තාප ශක්තිය ගන්නෙමයි පුතේ මේ ගල් අඟුරු එක දහණය කරලා. ඒ ගල් අඟුරුවකට කියන අපේ විශේෂ නම තමයි කෝක් කියලා කියන්නේ කාබන්. තව එක්කෙනෙක් දානවා කුණු ගල් දානවා පුතේ. කුණු ගල්. කැල්සියම් කාබනේට්. පුතේ නා අමුද්‍රව්‍ය වර්ග 3යි මොනවද? යපස්, කෝක්, කුණු ගල්. යපස්, කෝක්, කුණු ගල්. හොඳට සියුම්ව කුඩු කරනවා. හරිද? හොඳට අඹරනවා. අඹරලා
මේ ධාරා උෂ්මකේ ඉහළින් අපි ඔය අමුද්‍රව්‍ය දාමු මදි ධාරා. මොකද කරන්නේ මේ ධාරා උෂ්මකේ ඇතුළටමයි පුතේ මෙතනට කොඩියට පේනවා ඇත්තේ උණුසුම් වාත ධාරා වාත කවුළු තියෙන්නේ මේ පහළ. ඇතුළට යවනා පුතේ සෙන්ටිග්‍රේඩ් අංශක 650ක් රස්නේ. උණුසුම් වාත ධාරා මේක ඇතුළට අඛණ්ඩව පොම්ප කරනවා. උණුසුම් වාත ධාරා පුතේ මේකේ ඇතුලේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මේ උඩ හරිය උෂ්ණත්වය පුතේ සාමාන්‍යයෙන් අඩුයි. නමුත් මැද හරිය පහළ හරිය වෙනකොට සාමාන්‍යයෙන් 2000ක් වගේ උෂ්ණත්වයක් ඇතුලේ තියෙනවා. 1000 2000 අතරේ උෂ්ණත්වයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරිද? අධික උෂ්ණත්වයක් පහළට යන්න පුතේ උෂ්ණත්වය වැඩි. එහෙනම් මේකට ඇතුල් කරන උණුසුම් වාත ධාරා අමුද්‍රව්‍ය ටික සියුම්ව කුඩු කරලා ඇතුල් කරනවා. පුතේ දැන් මොකද වෙන්නේ? අන්න ඒක කියන්න තමයි මම ඔයාට මේ හදන්නේ. මේක ඇතුළේමයි පුතේ ප්‍රතික්‍රියා කිහිපයක් අනුපිළිවෙලට වෙනවා. ඔයාට මම දැන් කියලා දෙනවා ඒ අනුපිළිවෙල තනියම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මාත් එක්ක ලියනවා. මාත් එක්ක කියනවා. මේ සමීකරණය අපි පොඩ්ඩකට අයින් කරගමු. අවසාන සමීකරණයේ පුතේ මොකද දන්නවද වෙන්නේ? ඉස්සර වෙලාම වැඩේට බයින්න ඔයත් ඔන්න හොඳට පුටුව ඉස්සරහට දාලා හොඳට අහන් ඉන්න. දැන් මාත් එක පාඩම් කරගන්න ඕනේ මේ ධාරා උෂ්මකයේ ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා කිහිපය. හරිද? පස්සේ ගණන් කරලා බලන්න කීයක් වෙනවද කියලා. කාබන් තමයි පුතේ වැඩේට යන්නේ වෙන්න කෝක් අධික උණුසුම් වාත ධාරාව එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා දහනය වෙලා හදනවමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් වායු. මෙන්න පළවෙනි සමීකරණේ අංක 1. ඒ කියන්නේ ධාරා උෂ්මකය තුල සිද්ධ වෙන පළවෙනි වැඩේ තමයි ඔන්න ඕක. මොකද්ද වෙන්නේ? කාබන් ඔක්සිජන් එක්ක කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මතකයි නේද? ඔව් අපිට මතකයි. කෝක් ප්‍රත් වෙලා කෝක් දහනය වෙලා කෝක් පිච්චිලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මෙන්න පුතේ මෙතන හැදෙන එක්කෙනා මුලට ලියන්න. මෙන්න කෙටි ක්‍රම හොඳේ පාඩම් කරන්න. කාබන් ඩයොක්සයිඩ් නැවතත් කෝක් එක්ක කවුද මොකද්ද පුතේ කිව්වා? කාබන් ඩයොක්සයිඩ් නැවතත් කෝක් එක්ක හදනවා අපිට අවශ්‍ය කෙනා. කවුද අපිට අවශ්‍ය කෙනා? කාබන් මොනොක්සයිඩ්. එයා තමයි ඔක්සිහාරකය. Fe2O3 වලින් යකඩ නිස්සාරණය කරලා දෙන ඔක්සිහාරක වායුව කාබන් මොනොක්සයිඩ්. හරිද? තේරුණාද? මොකද වෙන්නේ පුතේ? ආයි කියන කටපාඩම් කරමු. කාබන් ඔක්සිජන් එක්ක කාබන් ඩයොක්සයිඩ් ඇදුවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. ඕක දෙවෙනි සමීකරණය. මේ ප්‍රතික්‍රියා දෙක නිරන්තරයෙන් වෙනවා. හැමතිස්සෙම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැමතිස්සෙම කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. තුන්වෙනි වැඩේ. පුතේ ඔය හැදෙන හැමතිස්සෙම මෙයා තමයි මම මෙතනට ගත්තේ. දැන් මෙයා තමයි ඊළඟ සමීකරණේ වැඩේට යන්නේ. හරිද? ඊළඟ සමීකරණේ වැඩේ තමයි පුතේ Fe2O3 නේ තියෙන්නේ හිමටයි නේද? අන්න එයත් එක්ක මෙතන හැදෙන වායුව කවුද? කාබන් මොනොක්සයිඩ්. ඔයාට මම මේක කලින් ඉගැන්නුවා. ඔන්න අද ආයි කෙලින්ම කියනවට වැඩිය නේද? නිකන් දැන් මොලේ පොඩි ෆොටෝ එකක් ගහලා තියාගෙන ඉන්නේ මස්තිෂ්කේ නේ? මස්තිෂ්කේ මේ සමීකරණේ තියෙනවා. දැන් ටක් ගාලා ඇදලා ගන්න. පුතේ මොකද වෙන්නේ? Fe2O3 වලින් HCO මේ දෙන්න එකතු වෙලා කෙලින්ම යකඩ ගලවනවා. හැබැයි පුතේ ගොජ ගාන උණු උණු ලාවා වගේ ද්‍රව යකඩ හැදෙන්නේ. ඇයි? අධික රස්නයක් මේක ඇතුලේ උෂ්ණත්වය ඉතා වැඩි සෙන්ටිග්‍රේඩ් අංශක 2000ක් විතර නේද? ඒ උෂ්ණත්වය තුල යකඩ පුතේ දිය වෙලා තියෙන්නේ. එහෙනම් Fe ධන අන්නමයි පුතේ නැවතත් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි ෂෝක් මේ ප්‍රතික්‍රියාවට. ඇයි දන්නවද? ඔයාම හිතන්න කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න මෙයා හැදෙන්න ඕනේ. තේරුණාද?
කාබන් මොනොක්සයිඩ් හරියට හැදෙනවා. ඉතින් එයා හැදෙන්න පුතේ ඇතුලේ තියෙන හිමටයිට් වලින් ටක් ගාලා යකඩ ගලවලා දෙනවා. ඔක්සිහාරකය හදනවා. මෙයා හැදෙන එක හොඳයි. එයා නැවත කෝක් එක්ක කාබන් මොනොක්සයිඩ් හදනවා. අන්නමයි පුතේ යකඩ හිමටයිට් වලින් යකඩ ගලවනවා. ඔයා ප්‍රතික්‍රියාව තුලිත කරන්නත් දන්නවා. Fe2යි මෙතනට 2 දැම්මා. මම ඔයාට කටපාඩම් කෙරෙව්වා. වායු තියෙන තැන් දෙකට 3 ඉලක්කම දාන්න විතරයි ඔයාට තියෙන්නේ. නේද? හරි නේද? මවුල 3යි, මවුල 2යි, මවුල 3යි, මවුල 1යි. මතකද අපි ගණන් හැදුවා? හරිද? එහෙනම් ඒ ගණන් ගණනය කිරීමක් මෙතනටම සම්බන්ධ කරලා රචනා ප්‍රශ්නයක් කීමේ අවදානම වැඩි. හොඳේ. යකඩ නිස්සාරණය තුල. ඔන්න. එහෙනම් අයිතේ මෙන්න හැදෙනවා ද්‍රව යකඩ. ද්‍රව යකඩ. ඔන්න සමීකරණ 3ක් කිව්වා. තව තියෙනවා පුතේ සමීකරණ 2ක්. තව ටිකකින් කියනවා ඉක්මනට ලියාගමු. ඉක්මනට ලියාගමු. යකඩ නිස්සාරණය. පුතේ යකඩ නිස්සාරණේ මේ රූපයක් ඇති. ඔයා ඔය පැත්තේ පිටුවේ හරි අනිත් පැත්තේ පිටුවේ ලෙව්වත් කමන්නේ. ඉඩ තියෙන තැනක අලව ගන්න බලලා යකඩ ලෝහය සක්‍රියතාවය අනුව වර්ග කර ඇත්තේ කුමන ලෝහයක් ලෙසද? මධ්‍යස්ථ. මැද ලෝහයක්. මධ්‍යස්ථ. මධ්‍යස්ථ. දෙවැනි උත්තරේ යකඩ නිස්සාරණය කරනුයේ පසේ අඩංගු කුමන ද්‍රව්‍යයක් මගින්ද? යපස්. 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 යකඩ අඩංගු පස්වන යපස් වලින් ස්ථානයේ පුරවන්න යපස්. යපස් වලින් වැඩිපුරම යකඩ අඩංගු සංයෝගය කුමක්ද? දන්නවා. hematite. Fe2O3. hematite. 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 හීම නෙමෙයි. hematite. hematite Fe2O3 කියලා ලියා ගන්න. ඉහත පිළිතුර හැර යකඩ අඩංගු වෙනත් සංඝටක මොනවද? ලියන්න. limonite. limonite. magnetite. ඔක්කොම අල්ටයන්ෙන් ඉවර වෙන්නේ magnetite, limonite. limonite, magnetite. carbon dioxide එක කරන්න වෙලාව මදි වෙයි වගේ. අපි තව දවසක් නැත්තම් මම පොඩි වීඩියෝ එකක් කරලා නැත්තම් ගන්න නැත්තම් බලමු අපි වෙලාවක් දාගෙන කරමු එකක්. නේද? carbon dioxide වායුව නිපදවීම. යකඩ නිස්සාරණය කරන විශේෂ පෝරණුව හඳුන්වන්න. ධාරා ඌෂ්මකය. වරහන් ඇතුළේ මීටර් 60ක් කියලා දාගන්න. ඒකත් කරමු දැන්. අපි පොඩි ගමනක් යනකොට පොඩ්ඩක් බලමු. වෙලාව තියුණොත් මම කරන්නම්. ඔහම ඉන්න ඔයගොල්ලෝ කොහමද? 9ට එහෙම ටෙස්ට් එකක් තියෙනවද? අදුමාන මිසි ටෙස්ට් එකක් තියෙනවද? 9ට. කිව්වේ නෑ. යා දන්නේ. හරි. හරි පුතේ 9ට කලින් මම නවත්තලා දෙන්නම් එනම්. හරි. ධාරා උෂ්මකය මීටර් 60යි. ධාරා උෂ්මකය තුලට ඉහළින් එකතු කරන අමුද්‍රව්‍ය ටක් ගාලා ලියාගෙන යන්න. කුණු ගල්, කැල්සියම් කාබනේට් CaCO3, CaCO3, කෝක්, වරහන් ඇතුලේ කාබන්, ගල් අඟුරු වර්ගයක්, කාබන්, හිමටයිට් Fe2O3. කුණුගල් කෝක් හිමටයිට්. මුණුගල් කෝක් හිමටයිට්. ඒක දෙකටත් ලියන්න පුළුවන් මිස්. එහෙමද? යසිරු දානවා ඒක දෙකටත් ලියන්න පුළුවන් කියලා. මදුමානි මිස්ගේ ඔන්ලයින් ටෙස්ට් එක දෙකටත් පුළුවන් කියලා දානවා. බලමු අපි එනම්. කුණුගල් කෝක් හිමටයිට් කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් එකේ පිටේ ටිකක් වැඩියෙන් විස්තර කරන්න තියෙන පැය භාගයක් විතර යනවා. හොඳේ. පොඩි ගමනක් යන්න තියෙන නිසා මම බැලුවේ. වෙලාව තිබුණොත් කරමු. දෙකට පන්තියක් තියෙනවා මිස්. එහෙනම් උදේකට යන්න වෙනෝනේ මදුමාලි මිස්ගේ ටෙස්ට් එකට. හරි. තමන්නේ අපිට කලබලයක් නේද? ඉවර කරලා දෙනවා බය වෙන්න එපා හොඳේ. තව තැනක පුතේ අර මේ මට වල පන්තියේ ඉතුරු වෙලා ඇති තැනක් නේ මොනවද? වෛරස් ගැන ලාක්ෂණික පාඩමේ. ඒකයි කාබන් ඩයොක්සයිඩ් එකයි දෙකම අපි දවසක දාලා කරමු. හරි. ධාරා උෂ්මකය තුළ උෂ්ණත්ව පරාසය 1000යි 1900යි. ලියමු. දෙකට නෙවෙයි එකටලු මේ මදුමාලි මිස්ගේ ටෙස්ට් එක. දෙකට නෙවෙයි එකට කියලා තියෙන්නේ. ඔව්.
හදිස්සියේ දවසක් නැති වුණොත් වීඩියෝ එකක් කරලා මේ දාන්නම් රෙකෝඩින් එක බලන්න බලලා සටහන් සම්පූර්ණ කරගන්න. 100යි 1900යි කොහමද ලිව්වේ? 100 ඉරා ආච්චි නෙමෙයි නේද? 100 නෙමෙයි 1000 1000යි ඉරා 1900. ඒ කියන්නේ 2000 වෙන්න ආසන්නව තියෙනවා. මිස් 2000 ලිව්වොත් හරියද? මොකද පුතේ ඇහුවේ? 2000 ලිව්වොත් හරියද ඔකට? ඒ එකම උෂ්ණත්වයක් යවුවොත් 2000 ලිව්වට 2000ක් පමණ කියලා එහෙනම් ලියන්න ඕන. හරි? පරාසය යවුවොත් අපි 1000 1900 නැත්නම් 1000 2000 අතර අවුලක් නෑ. හරි? වීඩියෝ දාන්න හරි. මේ යකඩ නිස්සාරණෙත් පුතේ වීඩියෝ තියෙන ඕනතරම් මේ YouTube දාලා බලන්න. හරිද? මේ අපි අද එකක් දාන වෙලාව මදි වෙයි. නැත්නම් ඊළඟ දවසේ නැත්නම් group එකට එවන්න. නැත්නම් ඔයගොල්ලෝ search කරලා බලන්න යකඩ නිස්සාරණය කරන විදිය. යකඩ නිස්සාරණයේදී සිදුවන පියවරයන් රසායනික තුලිත සමීකරණ වලින් දක්වන්න. පළවෙනි පියවර ලියමු. මම ඔන්න පාඩම් කරන්න ලේසියට පුතේ 1 2 3 කියලා පියවර 3ට කැඩුවා. ලියමු බලන්න ලියමු. කෝක් වාතයේ දැවි කාබන් ඩයොක්සයිඩ් සාදයටක් ගාලියන සමීකරණ. කාබන් ධන ඔක්සිජන් CO2 තුලිතයි නේද අවුලක් නෑ CO2. දෙවනි පියවර ලියාගෙන යන්න බලමු තනියෙන්. එක සැරයක් පුතේ විභාගයේ අහලා තියුණා ධාරා උෂ්මකය තුල සිදුවන ඔයාලා කැමති ප්‍රතික්‍රියා දෙකක් ලියන්න. නියමයිනේ නේද? අපේ ළමයි ලියන කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. ආපහු දෙවනි එක නැවත කාබන් ඩයොක්සයිඩ් කාබන් එක කාබන් මොනොක්සයිඩ් හදනවා. ලියන්න දෙවනි පියවර. අන්න මම විස්තරේ ලියලා තියෙන්නේ හොඳේ සෑදෙන CO2 නැවත කෝක් සමග ප්‍රතික්‍රියා කර කාබන් මොනොක්සයිඩ් එක highlight කරගන්න. ප්‍රතික්‍රියා කර කාබන් මොනොක්සයිඩ් වායුව නිපදවයි සමීකරණ ලියන්න තියෙන්නේ. තුලිත කරන්න CO ගාවට දෙකක් දාන්න. කාබන් මොනොක්සයිඩ් අණු දෙකක් කැඩෙනවා. කාබන් මොනොක්සයිඩ් අණු දෙකක්. එතනට දෙක දැම්මොත් හරි නේද? කාබන් දෙකයි ඔක්සිජන් දෙකයි. හරි. තුලිතයි. තුන්වෙනි පියවර කාබන් මොනොක්සයිඩ් වායුව හිමටයිට් සමග ප්‍රතික්‍රියා කර ඔක්සිහරණ ක්‍රමයෙන් යටින් ඉරි ගන්න පුතේ. කාබන් ඩයොක්සයිඩ් වල CO3 නේද? කාබන් මොනොක්සයිඩ් මොනෝ කියන්නේ එකයි. මොනෝ කියන්නේ එකයි, ඩයි කියන්නේ දෙකයි, ට්‍රයි. අන්න CO3 කියන්නේ කාබන් ට්‍රයොක්සයිඩ්. කවුද දැම්මේ? කොබලන් අල්ල ගන්න මේ යෝධයාගේ බෙල්ලේ. කාබන් මොනොක්සයිඩ් වලට CO3 ලියනවා කියන්නේ. වැරදි හොඳේ. CO3 කියන්නේ කාබන් ට්‍රයොක්සයිඩ්. කාබන් මොනෝ කියන්නේ එකක්. CO. හරි නේද? සමීකරණ ලියන්න ටිකක් ගාලා Fe2O3 දැන් S2 පියාගෙන ලියන්න පුළුවන්. වැරදුනා ඒ කියන්නේ මම බැලුවා මෙච්චර මේ දක්ෂ ළමයි. CO3 වලට කාබන් මොනොක්සයිඩ් කියනවා. මේක ලියන්න Fe2O3 3යි CO ඊතලයේ 2යි Fe 3යි CO2. පුතේ මේක මතක තියාගන්න මෙතන කාබන් මොනොක්සයිඩ් නම් එහා පැත්තේ කාබන් ඩයොක්සයිඩ්. හරිද? මොනොක්සයිඩ් එක තමයි පුතේ හිමටයිඩ් මේ යකඩ දෙන්නේ අපිට. එයා තමයි ඔක්සිහාරකය. හොඳේ. එයා තමයි ඔක්සිහාරකය. මැද පෙර පිතිකරුවන්ගේ ඔක්සිහාරක ප්‍රධාන වායුව කාබන් මොනොක්සයිඩ්. හරි නේද? තුන්වෙනි පියවර. සමීකරණ තුලිත කරගන්න. තුලිත කරන විදිය දන්නෝ. ඔන්න එතනින් පස්සේ එන සමීකරණ ටික හොඳට අහන් ඉන්න. මෙතනින් පස්සේ එන සමීකරණ ටික. දැන් මයි පුතේ මේ ධාරා උෂ්මකය තුල යකඩ ද්‍රව යකඩ බවට පත් වුණා. ඒ ද්‍රව යකඩ මේ පහළ තියනවාද? පහළට ගිහිලා තියෙනවා. හැබැයි මේකේ ඇතුලේ මේ යපස් වල ඉන්නවයි පුතේ අපද්‍රව්‍ය දෙකක්. කීයද? දෙක. එක්කෙනෙක් තමයි සිලිකන් ඩයොක්සයිඩ් SiO2. හරි සිලිකන් ඩයොක්සයිඩ් අහයි පාඩම් කරගන්න. අනිත් එක්කෙනා තමයි Al2O3. මෙයාගේ නම පුතේ ලස්සනයි. ඇලුමිනා. මෙයාට කියන්නේ අපි ඇලුමිනා.
මෙයා සිලිකන් ඩයොක්සයිඩ් මෙයා ඇලුමිනියම් ඔක්සයිඩ් දෙවත් ඇලුමිනා පුතේ මෙන්න මේ දෙන්න අපද්‍රව්‍ය මේ දෙන්න අයින් කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා ඔයා දැනටත් බලාගෙන නැති මොකටද બોලේ අපි මේ ධාරා උෂ්ණකයට කුණු ගල් දැම්මේ CaCO3 පුතේ කැල්සියම් කාබනේට් මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවා වියෝජන ප්‍රතික්‍රියාවක් අධික ලෙස රත් වෙනකොට කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ඔන්න වැඩි මේ ප්‍රතික්‍රියාව වෙනවා මේ මොන ප්‍රතික්‍රියාවද වියෝජන ප්‍රතික්‍රියාවක් නේද වියෝජනය කැලි කැඩිලා යනවා වියෝජනය උතේ ඒකේ ඉන්න මෙතරක් දැන් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ඔයාට තේරෙන්න ඕනේ නේද කාබන් ඩයොක්සයිඩ් ධාරා උෂ්ණකය තුළ හොඳට තියෙනවා එයා නැවත කාබන් එක අපි කෝප් දාන්න කාබන් මොනොක්සයිඩ් හදනවා ඒ කියන්නේ යකඩ නිස්සාරණ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා හොඳට කෝප් තියෙනවා නම් තේරුණාද එහෙනම් මෙතන්දි වෙන තවත් සමීකරණයක් මේක බලන්න ඒක මම ඉස්සරහට පස්සේ අහලා තියෙන්නේ කියලා ඔව් 10 9 උෂ්ණකයට යෙදූ හුණුගල් වියෝජන සමීකරණ ඉක්මනට ලියන්න කැල්සියම් කාබනේට් රත් වෙනවා කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් බවට පත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා 10 යපස් වල අඩංගු අපද්‍රව්‍ය මොනවද ලියන්න සිලිකා SiO2 පොලිසිය මහත්තයා ඉන්නෝ SiO2 Al2O3 ඇලුමිනා ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනා හරි නේද පුතේ SiO2 ඉන්නවා Al2O3 ඉන්නවා ඒ කට්ටිය අපද්‍රව්‍ය ඒ කට්ටිය අපද්‍රව්‍ය එම අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය දක්වන්න මෙන්න ආගමු සමීකරණ විමානයයි නේද පුතේ කෙමිස්ට්‍රි පුළුවන් කියන්නේ පුතේ ඔයා හරි දක්ෂයි නේද කෙමිස්ට්‍රි කියන්නේ පුතේ දැන් භෞතික විද්‍යාවේදී අපි පරිසරයේ තියෙන දේවල් හිතන්න ආලෝකය ගැන තාපය ගැන විද්‍යුතය ගැන ඒක හොඳට චින්තන ශක්තිය තියෙන්න ඕන මේකත් ඒ වගේ මේක එකයි භෞතික විද්‍යාවට වඩා අමාරුයි රසායන විද්‍යාව හරි ඒ ලෙවල් වලදී සමහර දරුවෝ කෙමිස්ට්‍රිත් ෆේල් වෙනවා මැත්ස් කරන අය ෆේල් වෙන්නේ කෙමිස්ට්‍රි හරිද බයෝ කරන අය ගොඩක් ෆේල් වෙනවා ෆිසික්ස් ඒ හදාගත්ත දෙයක් නමුත් එහෙම වෙන්න දෙන්න එපා එහෙම වෙන්න දෙන්න එපා ඔයා හරියට බේසික් තියාගෙන යන්න හරිද අපේ පන්ති වල දරුවන්ට ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා වෙන සිහිනය එම මුකුත් වෙන්නේ නැහැ පුතේ බොඳ වෙලා යන්නේ තේරුණාද ඔයා තුල හොඳ බේසික් එකක් තියෙන නිසා එහෙනම් සමීකරණය ලියමු මෙන්නමයි පුතේ මම ක්‍රමයක් කියලා දෙනවා ඔයාට ලියන්න හරිද නිකන් සමීකරණය ලියන්නේ නේ සිලිකන් ඩයොක්සයිඩ් අයින් වෙන විදිය මෙයා අර හැදුනනේ පුතේ කුණුගල් වලින් කැල්සියම් ඔක්සයිඩ් එක හරිද අන්න යත් එක්ක තමයි අයින් වෙන්නේ ඒ කියන්නේ මොකද දන්නවද වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කැල්සියම් ඔක්සයිඩුයි සිලිකන් ඩයොක්සයිඩුයි එකට එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ මොකද අලුත් දෙයක් හැදෙනවා මොකක්ද හැදෙන්නේ හැදෙන එක්කෙනා ලියන ලස්සන රටාවක් තියෙනවා හරිද මොකද්ද සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්න එක්කෙනා ඉස්සර වෙලා ලියන්න මුලට කැල්සියම් පුතේ ඊට පස්සේ ඊළඟ ලෝහය Si ලිව්වා ඔක්සිජන් ටික ලියන්න ගණන් කරන්න ඔක්සිජන් කීයද 1යි මෙතන 2යි ඔක්කොම 3යි දැක්කයි ක්‍රම නේද මම හොයාගත්ත ක්‍රම ඔන්න පොතේ නෑ ඒවා නේද CaSiO3 පුතේ මෙයාගේ නම කැල්සියම් සිලිකේට් අන්න පුතේ එක්කෙනෙක් කැල්සියම් සිලිකේට් හැදුව විදිය තේරුණේ SiO2 අර හුණුගල් වියෝජනයෙන් ආපු කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අලුත් එක්කෙනෙක් හදනවා කැල්සියම් සිලිකේට් මේ පැත්ත ලියන ක්‍රමේ අම්මෝ මෙච්චර සූත්‍ර අපිට මේ මතක තියාගන්න පුළුවන්ද කියලා ඔයා බලයි මතක තියාගන්න ක්‍රමේ සක්‍රියතා ශ්‍රේණියේ ලොක්කා ඉස්සරහින් ලිව්වා Ca ඊට පස්සේ සොක්කා ලියනවා සිලිකන් මෙයා අර්ධ ලෝහයක් පුතේ
හරිද CaSiO3 එහෙම නැත්නම් පුතේ මෙහෙමත් ලියන්න පුළුවන් කැල්සියම් ඔක්සයිඩ් කියලා ලියලා මැදින් තිතක් තියලා SiO2 කියලා ලියුවත් කැල්සියම් සිලිකේට් තමයි මෙහෙමත් පුළුවන් මොකද ඒවා හදිස්සියක් මතක නැති වුණොත් මං හිතන්නේ ආවට මතක නැති වෙයි කියලා නේද මෙයා ඉස්සරලා ලිව්වා ඊට පස්සේ මෙයා ලිව්වා ඔක්සිජන් ටික ගණන් කරලා ලිව්වා ඒ වගේ අනිත් සමීකරණයත් ඒ විදියමයි අනිත් සමීකරණයත් ඒ වගේමයි ඒ කියන්නේ Al2O3 ධන CaO කියන්න බලන්න කොහොමද හැදෙන්නේ දන්නේ කෙනෙක් ඒකෙත් මුලට ලියන්නේ ලොක්කම යානේ ඇලුමිනියම් ඉන්නේ ඊට පහළ අතකද කොට්ටසෝමගේ කැවුටු මැගී ඇලිස් පහළනේ නේද මෙයා කැවුටු කියන එක්කෙනා උඩ ඉන්නේ එහෙනම් කැවුටු එක්කෙනා ඉස්සරහින් ලියන්න Ca ඊට පස්සේ Al කීයක් තියෙනවද Al ගණන් කරලා ලියන්න තියෙන්නේ Al2 ඔක්සිජන් කීයද පුතේ ගණන් කරලා 3යි 1යි 4 මාරුනේ නේ ඔන්න බලන්නකෝ මහා ලොකු සූත්‍ර අපේ දරුවෝ ටක් දාලා ලියනවා O4 3යි 1යි 4යි මෙයාගේ නම කැල්සියම් ඇලුමිනේට් අන්න පුතේ මේ දෙන්න කැල්සියම් සිලිකේටුයි කැල්සියම් ඇලුමිනේටුයි මේ දෙකම අපද්‍රව්‍ය පැහැදිලිද අපි මේකට නමක් දෙන්න යන්නේ මෙයාලට කියනවා ලෝබොර කියලා ලෝබොර පුතේ දැන් මේක ඇතුලේ හොදි දෙකක් හැදිලා තියෙන්නේ එක හොද්දක් ලෝබොර එක හොද්දක් ද්‍රව යකඩ මයි පුතේ කොහොමද ලෝබොර මත ද්‍රව යකඩ පාවෙනවද ද්‍රව යකඩ මත ලෝබොර පාවෙනවද ද්‍රව යකඩ බරයි හරිද එයා යටම ඉන්නවා මෙතන තියෙනවා සූටි ටැප් එකක් අපි ටැප් එක කරලා යකඩ එළියට ගන්නවා අනිත් පැත්තේ තියෙනවා තව ටූටි ටැප් එකක් ඒ කරලා ලෝබොර ගන්නවා අන්න ධනත්ව වෙනස අනුව එනම් මාතේ යකඩයි ලෝබොරයි මික්ස් වෙන්නේ නේ ඒ දෙන්න එකිනෙකට වෙනස් ධනත්ව දෙකක දෙන්නෙක් නිසා ද්‍රව යකඩ මත ලෝබොර පාවෙනවා අපද්‍රව්‍ය ටික අයින් කරනවා යකඩ ටික ගන්නවා ඔන්නමයි පුතේ යකඩ නිස්සාරණේ ඔච්චරයි හරිද තේරුණාද රයිට් අපි ලියමු ටක් දාලා ලියා ගන්න 9යි වෙලාව සමහර අය ගිහිල්ලා නේද කමෙන්ට් එකගොල්ලෝ YouTube එකෙන් බලන්න නැතේ ලියමු උණුගල් වියෝජනයෙන් එම අපද්‍රව්‍ය ඉවත් වන ආකාරය දක්වන්න කියන්නේ වියෝජනයෙන් ඇති වූ කැල්සියම් ඔක්සයිඩ් CaO ඇති වූ කැල්සියම් ඔක්සයිඩ් මගින් අපද්‍රව්‍ය ඉවත් වේ. එහෙම ලියන්න ඕනේ නෑ නේද? මේ සමීකරණ දෙක ලියන්න දෙයක් ගන්න. අපද්‍රව්‍ය ඉවත් වේ කියලා ලියලා මේ දෙක ලියන්න. SiO2 ධන CaO. ඔයා මේ බෝඩ් එක බලන්න නැතුව තනියෙන් ලියන්න. ක්‍රමයක් කියලා දුන්නානේ නේද? ඒ විදිහට ලියන්න බලන්න. පස්සේ බලන්න ආයි බෝඩ් එක. කැල්සියම් සිලිකේට් ඒවා ලියා ගන්න. ඊට නැත්තම් පුතේ අර මාජින් එක හරිය ලියා ගන්න. පැත්තෙන් ලියා ගන්න. රන් ලෝහයක් ඉතුරු වුණා කාබන් ඩයොක්සයිඩ් වායුව ඉතුරු වුණා වෛරස් ඉතුරු වෙලා තියෙනවා ඒ තුනම අපි ආයි දවසක දාලා කරමු මේ ටියුට් නැති කරගන්න නැතුව තියාගන්න මේ ටියුට් එක අති වැදගත් උනේ මේ පාඩම පදාර්ථයේ විපර්යාස වෙනස් වීම Al2O3 ධන CaO හරිද අර විදියටමයි ප්‍රවේණීය ඉතුරුනේ නේ ප්‍රවේණීය ඉතුරුනාද මොනවාද උතේ ඉතුරුලා තියෙන්නේ ප්‍රවේණීයේ අන්තිම ටික තිබුණා මිස් නැහැ කරානේ අභ්‍යාස මාලාවත් කරලා ඉවරයි උසා කියනවා බලන්න YouTube එකට දාලා තියෙන්නේ හොඳේ ප්‍රවේණීයේ කොටස් ටික හරි අපි බලන්නම් මේක හොඳේ එම ඉතුරු වෙලාද නැද්ද කියලා අභ්‍යාස මාලාවත් කරන්නේ අභ්‍යාස මාලාවත් සර් කියනවා කරාලු ඒකනේ මේ දාන්නේ ඩිවිදුව දාන ඔක්කොම කරයි කියලා අන්න දැක්කයි සර් බේරගත්තානේ ඈ ඩිවිදුව සර් බේරගත්තටක් ගා
සුපිරියටම තේරෙනවා. ඉතුරුනේ නෑ මිස් තරුෂි කියනවා ඒක. තරුෂි කියනවා නම් ඉතින් අනිවාර්යෙන් පිළිගන්න නේද? හරි. පුතේ අද ටික හරිද පුතේ හොඳට තේරුණාද යකඩ නිස්සාරණේ? ටිකක් ඔයා නැවත ප්‍රතික්‍රියා තනියෙන් ලියන්න ඕනේ. හොඳද? මම දැන් ටික වේගෙන් කරා. ආයි YouTube එකට දැම්මට පස්සේ ආයි පාඩම ඔයාට ඕනේ නම් බලන්න. ප්‍රතික්‍රියා ලියන්න මතකෙන් ලියන්න අද රාත්‍ර නිදා ගන්න යනකොට යකඩ නිස්සාරණය මතක් කරගන්න. කාබන් තිබුණා ඔක්සිජන් එක CO2 හැදුනා CO2 මට වගේ මතක තියෙනවා CO2 ආයි කාබන් එක CO හැදුනා ඒ CO Fe2O3 එක්ක ප්‍රතික්‍රියා වෙලා යකඩ හැදුවා ඊට පස්සේ SiO2 තියෙනවා කිව්වා සිලිකන් ඩයොක්සයිඩ් ඒවා අපද්‍රව්‍ය Al2O3 ඇලුමිනා තියෙනවා ඒ දෙන්න හුණුගල් නියෝජනයෙන් ආපු කැල්සියම් ඔක්සයිඩ් එක්ක එකතු වෙලා කාට හරි කියන්නේ එතකොට පාඩම් ඔයාලට कैल्शियम एल्यूमिनेट सा कैल्शियम सिलिकेट ඒ දෙන්නට කිව්වා ලෝබර කියලා ඒ ලෝබර තමයි ලෝබර උඩ හැදෙනවා යකඩ ද්‍රව යකඩ යට තියෙනවා ඝනත්ව වෙනස අණු වෙන් කරලා ගන්න පුළුවන් ඔච්චරයි හරි නේද ලියන්න තියෙනවා පුතේ ලියන්න තියෙනවා 12 වෙනි එක ලෝබර හා ද්‍රව අමු යකඩ වල ඝනත්ව වෙනස කුමක්ද ලියන්න ලෝබර ද්‍රව යකඩ මත පාවෙමින් පවතී ලෝබර ද්‍රව යකඩ මත යකඩ තමයි පුතේ ඒතර ඝනත්වය වැඩි බර වැඩි යකඩ හොඳ එයා තමයි යටම ඉන්නේ ලෝබර ද්‍රව යකඩ මත පාවෙමින් පවතී ඒ කියන්නේ ලෝබර වලට වඩා ද්‍රව යකඩ ඝනත්වය වැඩි එහෙම ලියා ගන්න ලෝබර වලට වඩා ද්‍රව යකඩ ඝනත්වයෙන් වැඩි ද්‍රව යකඩ ඝනත්වයෙන් වැඩි ඝනත්වයෙන් වැඩි හරි මට කියන්න පුතේ අවුල් වෙච්ච තැන් තියුණාද ආයි කතා කරන්න ඕන ඒවා තියනවාද අද දවසේ ඒවා තුල තේරුණාද හොඳට ළමයි මේ මං හිතන්නේ ටෙස්ට් එක ලියන්න යන්නේ නැති අඩු වෙලා ගිහිලා තියෙනවා දැනට ඉන්න කට්ටියට පුතේ හරිද හැමෝටම හොඳයි නියමයට තේරුණා කියලා දානවා හැමෝටම එහෙම වෙන්නේ නැතිද හැමෝටම එහෙමද හැමෝටම එහෙම හරි ආයි බලන්න ඒ උනාට හොඳේ ආයි බලන්න පාස් පේපර්ස් වල යකඩ නිස්සාරණ ප්‍රශ්න ඕන තරම් ඇති හරිද ඒවට බලන්න මීට උත්තර ලියන්න මගේ කටින් කියවෙච්ච නැති දේවල් තියෙනවද මම හැබැයි උපරිම හැමදේම ලබා දුන්නා ඔයා බලන්න කාබන් ඩයොක්සයිඩ් අනේ ඒක නතරන්නේ හරි පුතේ එන ළමයි පුතේ ගොඩක් අඩු වෙලා ගියා 115යි ඒ නිසා මම අදට නවත්තනවා එහෙනම් සියලු දෙනාටම හොඳ බණ පදයක් එහෙම අහගෙන අද දවස ගත කරන්න කියලා ඉල්ලා සිටිනවා සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් පරිස්සමින් ඉන්න ආයුබෝවන් මිස් ආයුබෝවන් මිස් හරි Thank you.